right එහෙනම් හැමෝටම ආයුබෝවන් සුබ දවසක්. ඔයගොල්ලෝ වෙනදා වගේම සාමාන්‍යයෙන් 8:30 35 වෙනකොට ක්ලාස් එක පටන් ගන්නවා. නමුත් පළවෙනි අවවාදේ පටන් ගත්ත ගමන් දෙයක් කියන්න තියෙනවා. මේ සමහර අය ගෲප් එකේ නැහැ. ඉතින් ඊට පස්සේ මම දැන් මේ තාමත් මම ලින්ක් එක දානවා. ඔයගොල්ලෝ තාම 2023 අය නිසා එක එක්කෙනාට වෙන වෙනම ලින්ක් දාලා ඉන්න තරම් සිටුේෂන් එකක් මේ පැත්තේ නැහැ අපිට. මොකද අපි ස්ටාෆ් එකක් දැනට මෙහි වැඩ කරන්නේ නැහැ. මොකද ක්ලාස් එකකින් දැන් නෙමෙයි ගෙදරින් දැන් තමයි ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. ඒක නිසා හැමෝම you must enter in the website. ඒ කියන්නේ මොකද්ද? වෙබ්සයිට් එක through එන්න උත්සාහ කරන්න. මොකද level කියලා කියන්නේ අපි සිස්ටමැටික් වෙන්න ඕනේ. ඉස්සෙල්ලාම කියන්න ඕනේ අපි O level කරා වගේ නෙමෙයි ඊට වඩා හාත්පසින් වෙනස් ක්‍රියාදාමයක් මෙහි ක්‍රියාත්මක වෙන්නේ. ඒ ක්‍රියාදාමයට අපි කියන විදිහට අනුගත වෙන්න බැරි මිනිස්සුන්ට සද්ද වෙනවා අපෙන් අයින් වෙලා යන්න. ඒක නිසා ඕනෑතරම් තවත් TTU ගන්න අය ලංකාවේ ඇති. කිසි ප්‍රශ්නයක් නැහැ. වාට විද්‍රෝ වෙන්න පුළුවන් ඕන තරම් හැකියාවක් තියෙනවා. කිසිම කෙනෙක් බලෙන් රඳවගෙන කියලා දෙන්න යන්නේ නැහැ. මොකද මගේ ක්‍රමයට ගැලපෙන්නේ නැති ඒවා ඔක්කොම මම අයින් කරලා දානවා. ඒක තමයි සාමාන්‍ය සිටුේෂන් එක. ඒ නිසා ඔයගොල්ලන්ට මේ සිටුේෂන් එකට අනුගත වෙලා වැඩ කර ගන්න පුළුවන් නම් මාත් එක්ක වැඩ කටයුතු කර යන්න පුළුවන් නම් රැඳිලා ඉන්න. අනිත් එක තමයි ඒ කොහොම වෙතත් ලංකාවේ අනිත් ගුරුවරුන්ට සාපේක්ෂව මම හදාගෙන යන අමුතුම ක්‍රමවේද කීපයක් තියෙන එක සමහරට ගොම්පාට එන්නත් පුළුවන්. සමහරට කියනකොට ගොම්පාට දානවා කියලා සර් නෑ. ක්‍රමවේදය ඇතුලේ මම තියරි දෙනවා හරියට දෙනවා ළමයට. ඒක දන්නවා වෙන කෙනෙක්ගේ ගාවට ගිහිල්ලා ආපු ඕන තරම්යි. දැන් මේ වෙනකොට විශේෂයෙන් ගාල්ල මම අලුත් ගාල්ලට රිවිෂන් එකට 2022 කණ්ඩායමට අලුතෙන් සැලකියුතු පිරිසක් එකතු වෙලා ඉන්නවා. හේතුව තමන්ගේ තීරය දෙනම නැතිකම. මොකද කෙලෝ ගත්තට පස්සේ වාගේ වාසාවෙන් කිව්වොත් කෙලෝ ගත්තට පස්සේ තමයි තේරෙන්නේ මොකද උනේ කියන එක. එතකන් තේරෙන්නේ නැහැ. ඒ නිසා ෆැන්ටසි පස්සේ දුවන්නේ නැතුව හරියට වැඩ ටික කරන්න. මම දැන් මේ වෙනකොට ඔයගොල්ලෝ දෙන්න පුළුවන් උපරිම සහනය දීලා තියෙන්නේ මොකද්ද? මිස් වෙන පාඩම් වලට නැවත සම්බන්ධ වෙන්න YouTube private link කරා යනවා. හැබැයි ඔයගොල්ලෝගේ තාම මම දැකපු දෙයක් තියෙනවා පුතේ. තාම ටෙක්නොලොජි එක ඔයගොල්ලෝ O level online කරන්නේ නැති. තාම ටෙක්නොලොජි එක හරියට යූස් කරන්නේ නැහැ. තාම YouTube private link එකක් කියන්නේ මොකක්ද? ඒකට අදාළ දේවල් ටික කොහොමද සම්පාදනය කරගන්නේ කියන එක තේරෙන්නේ නැහැ. මට හරි කරදරයක් කළා තියෙනවා සමහර ලාවට. නමුත් ඔයගොල්ලෝ අලුත් නිසා හැමදේම කියලා දෙනවා. ඒ නිසා මේ ටික හරියට එකතු කරගෙන ඔයගොල්ලෝගේ ගමන ඉදිරියට සාර්ථකව ගෙනියන්න උත්සාහ කරන්න. අපි කොහොමත් ඉන්නේ ප්‍රශ්නකාරී තත්ත්වයක. හරිද? හේතුව අපි COVID-19 කියන ප්‍රශ්න නිසා ඔයගොල්ලෝ මගෙන් ඈත් වෙලා ඉන්නේ. මට ඔයගොල්ලෝ ඇස් දෙකට පේන්නේ නැහැ. නමුත් ඒ தත්ත්වය අපි निराකරණය කරගෙන අපි ඉදිරියට යන්න උත්සාහ කරගෙන ඉන්නවා. තේරුණාද? right. හරි. අපි පටන් ගමු පාඩම. right. අපි මට පොඩක් කවුරුහරි කියන්න පුතේ ඔයගොල්ලෝගේ මේ පාඩම නවත්තමු දැන. මීරන් පැන්සල. right. කවුරුහරි කෙනෙක් අහලා තියෙනවා ටියුට් එක ගැන. පුතේ මේ තියෙන ටියුට් එක. හරිද? මේක තමයි ඉංජිනේරු තාක්ෂණ වෛද්‍ය 2023ට අදාළ ටියුට් එක. right මේ තියෙන්නේ. මෙන්න මේ ටියුට් එක තමයි ඔයගොල්ලන්ට ඩ්‍රෝවිං වලට යන ටියුට් එක. මේක දැන් මම මෙහෙ ඉන්න අයට අවල ඉවරයි. ඒ කියන්නේ මේකත් කියන්න එපා මෙහෙ ඉන්න අයට අපි වික්ටරි ක්ලාස් එකකින් යවුවා 3 wheel එකක් පාවිච්චි කළා. ඒ වගේම මගේ කාර් එක දාලා මම යවුවා ගෙවල් කිට්ටුවටම ගිහිල්ලා බාර දුන්නා. මම දන්නේ නැහැ කී දෙනෙක් 2023 ගත්තද නැද්ද කියන එක කරුණාකරලා ගත්තේ නැත්නම් අදයි හෙටයි දවස් දෙක ඇතුළත ගෙනල්ලා දෙනවා ටියුට් එක. මට කතා කරලා කියන්න මම හැමදාම ගෲප් වල එනවුන්ස් දැම්මා. මොකද පොඩි උන්ට වගේ පස්සෙන් ඇවිල්ලා කියන්න බෑ. A level කියලා කියන්නේ අපි තාමත් වගකීමෙන් වැඩ කරන විෂය නිර්දේශයක් එක්ක එන්නේ. මගේ විෂය කොටස පාඩම් 17ක් තියෙනවා. හොඳට මතක තියාගන්න. හරිද?
ඒ පාඩම් 1000 ඉවර කරන්න අපි ගාව සංයමය තියෙනවා වගේම ඔයාලා ගාව සංයමය තියෙනවා. දැන් ඕගොල්ලෝ දෙපැත්තට වැනි ඉන්නවා නම් කරුණාකරලා මෙතනින් අයින් වෙලා යන්න. හරිද? එතකොට අපිට කරදරයක් නැහැනේ. එතකොට දැන් මේ ටියුට් එක ඊට පස්සේ ඊළඟ දැන් තාම මම මේ ටියුට් එක වැඩ කරන්න පටන් ගත්තේ නැහැ. මේක තමයි ඩ්‍රොවිං ටියුට් එක. හරිද? මේක පන්ති කාස්තු ගෙවුවාට තමයි දුන්නේ. හැබැයි එහෙම මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ මොකද අපි ඕන තරම් මේ වෙලාවේදී ළමයිට උදව් කරනවා. හරිද? ඒක අපේ යුතුයකම. ඒක අපි මුදල් පස්සේ දුවන එක නෙමෙයි කරන්නේ. ඔයගොල්ලෝ උගන්වන්න උත්සාහ කරන්නේ. ඒ වගේම දැන් ගාල්ලේ සෙට් එකට මේක එවන්න තාම මට පර්මිෂන් එක දුන්නේ නැහැ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ. මොකද ඊගොල්ලොත් එක මම ඊයේ අරගත්තා මගේ වාසාවෙන් කිව්වොත්. හැබැයි මට පොලිසිය උදව් කරන්නම් කිව්වා එල්පිටිය. පොලිසිය සහ ගාල්ල පොලිසිය දැන් එහෙම වුණොත් අද දවස් ඇතුළත මම මේ එක එවනවා සමහර අය කුරිය කරනවා ගාල්ලේ අයට. ඒ වගේම තමයි ඔයගොල්ලෝගේ පරණ පාඩම් මගෙන් ඉල්ලන්න පුළුවන් ඕන කෙනෙකුට. හැබැයි මතක තියාගන්න පුතේ ඔයගොල්ලෝ ඉල්ලනකොට ඔයගොල්ලෝගේ ඊමේල් එක පැහැදිලිව දාන්න. ඔයගොල්ලෝගේ පේමන්ට් ස්ලිප් එක දාන්න. ගිය මාසේ මේ මාසේ ගෙවපු පේමන්ට් ස්ලිප්. අන්තිම පේමන්ට් ස්ලිප් එක දාන ඔක්කොම පාඩම් ටික එවනවා ඊමේල් හරහා. ඒතකොට ඔයගොල්ලෝගේ විෂය කිසිම අඩුපාඩුවක් නැතුව කරගෙන යන්න ඕනේ. අනිත් එක තමයි හැමදාම වෙලාවට පන්තියට එන්න. කට් කරන්න බෑ. කට් කරන අය දවසක් කට් කරා නම් ඊළඟ දවසේ සෝරි. මේක එපා වෙනවා. දැන් සමහර අය මැත්ස් කරපු අය ඇති මෙතන ඇවිල්ලා තේරෙනවා ඇති මොකද්ද තත්ත්වය කියලා. මේකත් සෙල්ලමකට ගන්න එපා. මතක තියාගන්න ලංකාවේ ඒ අඩුයි තාම ඊටි වල. හැබැයි ඒ ගන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් අර තේරුමක් නැති විෂය නිර්දේශයක් නෙමෙයි මේක. ඒ ලෙවල් වලට මැත්ස් කරන්න ගියොත් එහෙම ඒ කරන ඉගෙන ගන්න ඒවා කිසිම දෙයක් ප්‍රායෝගික ජීවිතේට වැඩකුත් නැහැ. කැම්පස් එකට වැඩකුත් නැහැ. හැබැයි මේක එහෙම නෙමෙයි. මේ දැන් ඩ්‍රොවිං කියලා කියන්නේ මැත්ස් කරපු කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි කැම්පස් එකට ගිහිල්ලා කරන පළවෙනි අවුරුද්ද ඉගෙන ගන්න කොටසක්. මේක ජීවිතේට ඕනේ. ඉංජිනේරු තාක්ෂණ වේදයේ හැමදේම ජීවිතෙත් එක්ක බද්ධයි. අපි ජොබ් එකකට ගියත් බද්ධයි. ඒ නිසා මේ ටික ඉස්සෙල්ලා ඔළුවට දාගන්න. මොකද ඕගොල්ලෝගේ මොරාල් එක හැදුන්නේ නැත්නම් මේක වැඩේ කරන්න බෑ. ඕගොල්ලෝ මතක තියාගන්න. හදන්නේ ඉංජිනේරු වෘත්තිකයන් පිරිසක්. ඒ ඉංජිනේරු වෘත්තිකයන්ට අවශ්‍ය දැනුම ක්‍රමානුකූලව ඕගොල්ලෝගේ ඔළුව තුළට අපි කාවත් ගන්න ඕනේ. ඕගොල්ලොත් හැබැයි හිතන්න පුරුදු වෙන්න ඕනේ. ඒක නිසා මේ සියල්ල ඔළුවේ තියාගෙන අපි විෂය ගවේෂණයට ලස්සනට කරගෙන යන්න. රයිට්? ඒක තේරෙයි ඕගොල්ලන්ට ඉස්සරහට යනකොට මොකද්ද මේ කරන්න හදන්නේ කියලා. හරි. දැන් ඒ අතර තව එක්කෙනෙක් අහලා තියෙනවා මං කොහොමද ටියුට් එක ගන්න. පුතේ ගෲප් එකේ දවස් කීයක් දැම්මද අපි එනවා කියලා. මෙන්න මේ තැන් වලට. හරිද? ඉතින් ඒවා ඇලර්ට් එකේ ඉන්නේ නැතුව පුතේ සිස්ටම් එක. ඔබ එක තමයි කියන්නේ පිළිවෙල කියන එක. තමන්ගේ ජීවිතයේ පිළිවෙල කියලා කියන්නේ මේ හොඳ කලිසමකුයි ෂර්ට් එකක් ගඳන් ඉන්න එක විතරක් නෙමෙයි. ගෙවල් වල මිනිස්සුන්ගේ කියන දේවල් වලට අනුව වැඩ කරන එක තමන්ගේ පිළිවෙලක් හදාගන්න එක ඉන්ස්ට්‍රක්ෂන් පිළිපදින කොච්චර ඉන්ස්ට්‍රක්ෂන් දුන්නාද අපි දවස් කීයක් ගියාද ඔය පාරේ. ඉතින් මේක උදේ පාන්දර අපිට වඩින්න තියාගන්න එපා. හරි අපි ආසයි ඇවිල්ලා ඔයගොල්ලොත් එක්ක හරි සතුටින් වැඩ කරන්න. නමුත් මතක තියාගන්න ඉන්ස්ට්‍රක්ෂන් පිළිපදින්නේ නැති අය ඔය කිසිම වැඩක් තේරුමක් නැහැ. කරුණාකර පුතේ ටෙක්නොලොජි කරගෙන නවත්තන්න. තමන්ට ඒ කැපවීම දෙන්න බැරි නම් ඒ කමිට්මන්ට් එක දෙන්න බැරි නම් කරුණාකරලා අර ආර්ට් වගේ විෂයක් කරන්න නැත්නම් කොමර්ස් තියෙනවා වෙන මොකක් හරි කරන්න ගිහිල්ලා එන්න එපා මේ පැත්ත පළාතේ. හරිද? බය නැතුව කියන්නේ. ඕගොල්ලෝගේ ගෙවල් වල ඉන්න මිනිස්සුන්ට සහ ඕගොල්ලොන්ට ඒ කියන්නේ දෙමව්පියන්ට විශේෂයෙන් වගකීමක් තියෙන ඕගොල්ලෝගේ ජීවිතේ. ඒ නිසා පිළිවෙලක් නැතුව වැඩ කරන කිසිම කෙනෙක් සම්බන්ධ වෙන්න එපා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා දැන් කතා කරන්න එපා ක්ලාස් එක ඇස්සේ. ක්ලාස් එක ඉවරනාට පස්සේ WhatsApp message එකක් දාලා කියන්නේ සර් ටියුට් එක හම්බුනේ නැහැ. කොහේ හිටියත් මම මගේ වාහනේ දාලා එවනවා. ඒක මගේ වගකීම 7-5ක් අරගෙන නෙමෙයි එවන්නේ. තේරුණාද? මොකද ඕගොල්ලන්ට මේ ප්‍රශ්නත් තුලේ අපිට දෙන්න පුළුවන් උපරිම දේ අපි දෙන්න ඕනේ. ඒ නිසා තමයි එවන්නේ. රයිට්? හරි ඒකත් මතක තියාගන්න. අනුශික උඩවල වේ නේද? උඩවලට ඇවිල්ලා ගියා කමන්නේ ආපුවම මට විස්තර කියලා මම ටියුට් එක එවන්නම්. අද එවන්නම්. රයිට්? හම්බන්තොට තංගල්ල ඇඹිලිපිටිය ආසන්න ඉන්නට අද එවන්නම්. ගාල්ලයාගේ ටියුට් එක හෙට එවන්නම්. මට විස්තර ටික දෙන්න ගෲප් එකෙන් එළියේ ඉන්බොක්ස් කරන්න.
right පුතේ අද අපිට තියෙන මම හිතන්නේ මාතෘකාවලියේ පැන්සල් නේද චුට්ටක් කියන්න පැන්සල් නේද පුතේ ඔව් සර්. right අපි ඉංජිනේරු ඇඳීමේදී භාවිතා කරන තවත් මූලික ජ්‍යාමිතික උපකරණයක් තමයි පැන්සල්. අපි මේකට ඇත්තටම කියන්නේ wood pencil, lea pencil මොනවයින්ද හදලා තියෙන්නේ? මිනි රන් වලින්. හැබැයි මතක තියාගන්න උදේ ඔයගොල්ලන්ට පැන්සල් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි wood pencil, lea pencil. right? අනිත් එක තමයි මොකද්ද? mechanical pencil. එහෙම නැත්නම් මේකට කියනවා යාන්ත්‍රික පෙන්සිල කියලා. යාන්ත්‍රික පැන්සල. මේ පැන්සල දැකලා තියෙනවද යාන්ත්‍රික පැන්සල? සමහර කියන්නේ මේක ටච් පෙන්සිල් කියලා. දැන් මේ පැන්සල් වර්ග දෙක අතරේ ඉංජිනේරු ඇඳීම සඳහා වඩා සුදුසුම වර්ගය තමයි යාන්ත්‍රික පැන්සල්. හැබැයි මතක තියාගන්න ඕගොල්ලොන්ට අපි යාන්ත්‍රික පැන්සල් ගන්න කියන්නේ නෑ සාමාන්‍යයෙන්. හරිද? අසාමාන්‍යයෙන් කියනවා. අපි බලමු ඇයි එහෙම කියන්නේ කියන එක පස්සේදී. right. එතකොට යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාවේදී සැලසුම් චිත්‍ර නිර්මාණය කරන්න පාවිච්චි කරන අංග අතරින් ජ්‍යාමිතික උපකරණ අතරින් පැන්සල කියලා කියන අත්‍යවශ්‍ය උපකරණයක්. right. එතකොට පැන්සල් ගත්තට පස්සේ ප්‍රධාන පැන්සල් වර්ග දෙකකට බෙදනවා. මොකද්ද වර්ග දෙක? එකක් තමයි ලී පැන්සල, අනිත් එක යාන්ත්‍රික පැන්සල. ප්‍රධාන වර්ගීකරණය. දැන් ලී පැන්සල් ඕගොල්ලෝ ගාව ඇතිනේ. මෙන්න මේ වගේ හරස්කඩ වර්ගඵලයේ මේ හරස්කඩ හැඩයේ තියෙන ඒවා ඇති. මේ මැද තමයි මිනිරන් කුල තියෙන. අපි කියනවා මේක වටේ grip එක රවුම්. මෙහෙම පැන්සලුත් ඇති පුතේ. මෙහෙම පැන්සලුත් ඇති. ෂඩස්ත්‍රාකාර හැඩයක් තියෙන ඒවා. දැකලා තියෙනවද? ඇති ඕන තරම්. දැන් මේ පැන්සල් වර්ග තුන අතරින් ඉංජිනේරු ඇඳීම සඳහා වඩාත් සුදුසු හරස්කඩ හැඩය කියන එක ඇහුවොත් මේ තුනෙන් අතරින් කවුද? උත්තරයක් දෙන්න පුළුවන් 1 2 3. අලුත් අයගෙන් අහන්නේ. මේ පැන්සල් වර්ග තුලින් මේ ටික හදලා තියෙන ලී වලින්. මේ ටික wood. මේක මිනිරන්. අපි lead කියලා කියන්නේ PB. මිනිරන්. lead pencil මේ PB නෙමෙයි lead කියලා කියනවා. lead වලට කියලා කියන්නේ මිනිරන් වලට. හැබැයි අපි අර මෙහෙම PB කියලා කියන්නේ මොනවද? වලට. වලින් නෙමෙයි මෙයා හදලා තියෙන්නේ. මේක මේ ලෙඩ් කියලා කියන්නේ අර ආවර්තාවක ලෙඩ්. අපි මෙතෙන්දී වලටත් ඒ සංකේත පාවිච්චි කරන මේක අපිට මිනිරන්. මේ තියෙන මිනිරන් කූර. අර දැන් මම ඕගොල්ලෝ මතක ඇති ගන්න කිව්වා HB පැන්සලක්, 2H පැන්සලක්, 2B පැන්සලක්. සමහර අය කිව්වා මේවා තිබ්බේ නැහැ සර් කියලා. හරිද? දැන් අද කියනවා පුළුවන් නම් මේකුත් අරගෙන තියාගන්න. මොකද යාන්ත්‍රික පැන්සලක් මම ඒක පෙන්නන්නම්. ඒතර පැන්සල් වර්ග තුන අතරින් මේ හරස්කඩ හැඩ අතරින් පුතේ ඉංජිනේරු ඇඳීම සඳහා වඩා සුදුසුම හැඩය තමයි මෙන්න මේක. ඇයි ඒ? අපි මේ අතින් ග්‍රහණය කරනකොට මේ අතට හොඳට මේ පැන්සල අහු වෙනවා. මම මේ පොඩි දේවල් තාම කියන්නේ. බේසිකලි ඩ්‍රොවින් ඉගෙන ගන්න අය විදියට. හොඳට අහු වෙන්න නම් මේක තියෙනවා. ඒ වගේම තමයි අපි පාවිච්චි කරන ඩ්‍රොවින් බෝඩ් එක මෙහෙම ආනතියට පාවිච්චි කරන්නේ. ඩ්‍රොවින් බෝඩ් එක උඩ පැන්සල තියුවට පස්සේ මේ පැන්සල පෙරලිලා කියලා බිමට වැටුණොත් මෙයාගේ තුඩ මොකද වෙන්නේ? තුඩ කැඩෙනවා. පැන්සලත් ආරක්ෂා කරගන්න ඕනේ. ඒ සඳහා මේ පෙරලීම අවම හරස්කඩ හැඩය තියෙන ලී පැන්සල පාවිච්චි කරනවා. තේරුණාද කියන එක? right. ඊළඟ කාරණේ. එතකොට මේ පැන්සල් වල මෙන්න මේ තුඩ අපි ගත්තොත් මෙන්න පැන්සල්. මේ පැන්සල අපි ලී පැන්සලක් නම් හැමතිස්සෙම උල් කරනවා. right. මම මේ පැන්සල් මෙහෙම අඳින්නම්. මෙතනින් මේ සංකේතය තියෙන මේක තව දිගට තියනවා කියලා. ගොඩක් වෙලාවට ඔහොම තියෙන පැන්සල. right. මේ පැන්සලේ මෙන්න මේ කොටස තියෙන්නේ මිනිරන්. හරිද? right. අපි බලමු ඕගොල්ලන්ට මම පැන්සල් ටිකක් පෙන්නනම් ඉන්න. මෙන්න මේ කොටස සාමාන්‍යයෙන් තියෙන්න ඕන දිගක් තියෙනවා. මේකට අපි කියනවා මිලිමීටර කීයක් තියෙනවද? 24ක් තියෙන්න ඕනේ සාමාන්‍යයෙන් අගය. ඒවා අගයන් විදියට ඔයගොල්ලෝ දැනන් ඉන්න ඕනේ. ඒ වගේම තමයි මේ තුඩ මෙන්න මේ ප්‍රමාණය.
මිලිමීටර 8ක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි පුතේ අපි දැන් කොලේ මෙහෙම තියෙනවා නම් පැන්සල අල්ලන්න ඕනේ මෙන්න මෙහෙම ආනතියකට. ඩ්‍රොවින් වලදී. ඇයි? හේතුවක් තියෙනවා ඒකට. ඒ වගේම පැන්සල අපි රේඛාව අඳිනකොට මෙහෙම කරකවන්න ඕනේ පැන්සල. ඇයි ඒ? එක දිගට මේ රේඛාව ඇඳගෙන ගියොත් උඩ මෙහෙම වදිනකොට ඒ පැත්ත උඩ ගෙවෙනවා වැඩි. ගෙවුනොත් ආරම්භ කරන ස්ථානයේ රේඛාවේ පළලට වඩා අවසන් කරන ස්ථානයේ රේඛාව පළල වැඩි වෙන. ඒක නිසා හැමතිස්සෙම උඩ සම ප්‍රමාණව ගෙවෙන්න පැන්සල කරකවන්න ඕනේ. ඒකට හේතුව ඩ්‍රොවින් වල ප්‍රධානම සංනිවේදන මාධ්‍ය රේඛා. ඒතර රේඛාවල ඝනකම ඉතා වැදගත්. ඒතර අපි ඉංජිනේරු ඇඳුමේ තාම රේඛා දිග කියලා දුන්නේ නැහනේ. මිලිමීටර 0.25 රේඛා තියෙනවා 0.5 රේඛා තියෙනවා 0.35 රේඛා තියෙනවා. ඒ රේඛාවේ ඝනකම නියමිත පරිදි තියෙන්න ඕනේ. ඒක නිසා පැන්සල අනිවාර්යෙන් පාවිච්චි කරද්දී මේ විදිහට කරකවන්න ඕනේ. එතකොට බලන්න මේ පැන්සල ආනතව අල්ලන්න ඕනේ සාමාන්‍ය අංශක 30ත් 45ත් අතර කෝණකින් මේ ආනතිය තියෙන්න ඕනේ. ඩ්‍රොවින් කොලයක. හරිද? රයිට්. හරි දැන් අපි පැන්සලක ඇයි මෙන්න මේ ටික ලිව්වේ? මේ පැන්සල් වර්ගීකරණයක් තියෙනවා. කොහොමද මේ වර්ගීකරණය කරලා තියෙන්නේ? දැන් අදහස් ටිකක් තියෙනවනේ මම මූලික අදහස් ටික හරි. මෙන්න මේ වර්ගීකරණය. දැන් ඕගොල්ලෝ පැන්සලක් ගත්තට පස්සේ ඒ පන්සලෙන් අඳින ඉර අපි හිතමු මෙන්න මේ රේඛාවක් ඇඳලා. මෙන්න මෙයාගේ වර්ණය අපි කියනවා බෝල්ඩ් කියලා. වර්ණය බෝල්ඩ් තද පැහැය. ඒ වගේම මෙයාගේ රේඛාවේ ස්වභාවය තීරණය කරන තවත් සාධකයක් තමයි hardness. ඒ කියන්නේ ඔයගොල්ලෝ අත්දැකීමක් ඇති සමහර පැන්සල් පුතේ මිනිරන් තුඩ ඉක්මනට ගෙවෙනවා. කැඩිලා යනවා. සමහර එහෙම කැඩෙන්නේ නැහැ. ඒතකොට ඒ තද ගතිය තමයි hardness කියලා කියන්නේ. එතකොට තද පැහැට කියනවා බෝල්ඩ් කියලා. දැන් මේ දෙක එකතු කරලා මෙන්න මෙහෙම වර්ගීකරණයක් කරනවා. හරිද? එකක් hardness H bold 2B 3B 4B 5B කොහොම වර්ගීකරණයක් කරනවා.
right පුතේ මේ හදිසි කෝල් එකක් ආවේ මේ LPT පොලිසියේ IP මහත්තයෙක් කතා කරේ ඕගොල්ලෝගේ ගාල්ලේ ප්‍රශ්නේ විසඳුවා දැන් හරි ගාල්ලේගේ ටියුට්ස් එක අද එවනවා ඒකට අදාළ කෝල් එක තමයි ආවේ දැන් ඒක නිසා තමයි ඒකට එළියට ගියේ ඉතින් කවුද කින්ද මන්ද කියන්න ඕනේ නැහැ මම දැන් තව ඕගොල්ලෝගේ ක්ලාස් එක ඉවරෙච්ච ගමන් හයිවේ එකට ධම්මනවා මගේ වාහනයක් මෙහෙන් දාලා එවනවා ටියුට්ස් එක එතකොට අදාළ දේවල් ටික මේ සම්පාදනය කරගන්න පුළුවන්. හරිද මම කොහොමද වෙන්නේ කියලා වැඩේ කියන්න ඊට පස්සේ. රයිට් ඔව් මට තිබ්බේ ගාල්ලෑගේ ප්‍රශ්න ටික විසඳ ගන්න විතරයි දැන් ඒක හරි. දැන් හරියන් අපි මෙතෙන්ට යන්න. දැන් පුතේ මෙන්න මේ වර්ගීකරණය ගැන කතා කර හිටියේ. මොකද්ද වර්ගීකරණය? අපි hardness කියලා කිව්වේ තුඩේ තද බව, bold කියලා කිව්වේ පැහැය. එතකොට නිකමට හිතන්න මේක B, 2B, 3B, 4B, 5B කියලා යනවා. මේ පැත්තට යනවා 2H, 3H, 4H කියලා. මේ පැත්තට එන්න පුතේ hardness වැඩි වෙනවා. හරිද මේ පැත්තට යන්න boldness එක වැඩි වෙනවා. bold එක වැඩි වෙනවා. ඒ කියන්නේ මොකද්ද? තුඩේ පැහැය මේ පැත්තට වැඩි වෙනවා. පැහැය වැඩි වෙනවා කියලා කියන්නේ තුඩ ගෙවෙන ප්‍රමාණය වැඩි. පද වෙනවා කියලා කියන්නේ තුඩ ගෙවෙන ප්‍රමාණය මේ පැත්තේ තියෙන පැන්සලකින් ඉරක් ගැල්ලොත් ඊටාම ලා පාටයි. මේ පැත්තේ තියෙන පැන්සලකින් ඉරක් ගැන්දොත් ඊටාම තද පාටයි. ඔයාලට තේරෙනවද දැන් මේ කියන වෙනස? right එතන මේක තමයි මූලික වර්ගීකරණය. ඉතින් මෙන්න මේ වර්ගීකරණය පාවිච්චි කරලා වෙළඳ පොළ තුල අපිට මිලදී ගන්න පුළුවන් පැන්සල් මෙහෙම හදනවා. මෙයා කලවම් කරලා HB කියලා එකක් හදනවා. මෙයා කලවම් කරලා මොකද්ද? H2B. මෙයා කලවම් කරලා මෙයා සහ මෙයා 2 මෙතනට යමු 2HB හරිද ඔන්න ඔහොම පැන්සල් හදනවා මේ විදිහට සාමාන්‍යයෙන් වෙළඳපොළ තුල පැන්සල් වර්ග 9ක් විතර භාවිතය දෙනවා තව ගොඩක් තියෙන පුළුවන් සාමාන්‍යයෙන් මේ කියන්නේ එතකොට අපි සාමාන්‍යයෙන් drawing වලට පාවිච්චි කරනවා මෙන්න මේක HB ඒ වගේම මෙයා තනියෙන් ගත්තොත් මෙයාට කියන 2H කියලා මේක පාවිච්චි කරනවා ඒ වගේම මෙන්න මෙයා පාවිච්චි කරනවා හේතුව අපිට සමහර වෙලාවෙදී ලා පැහැති වර්ණයෙන් යුක්ත රේඛා අඳින්න වෙනවා තද වර්ණ රේඛා අඳින්න වෙනවා ඒ දෙකට අතරමැදි රේඛා අඳින්න HB පාවිච්චි කරනවා තද වර්ණ රේඛා වලට මොනවද පාවිච්චි කරන්නේ 2B පාවිච්චි කරනවා ලා පැහැති රේඛා වලට 2H පාවිච්චි කරනවා හරිද පැටෝක තමයි මූලික වර්ගීකරණය හැබැයි මීට අමතරව තවත් විශේෂිත පැන්සල් වර්ගත් නැතුවා නොවේ තේරුණාද කියන එක දැන් අදහසක් ඇති මේ පැන්සල් වර්ගීකරණය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මේ පැත්ත boldness එක මේ පැත්ත hardness. තද පැහැය වැඩි වෙනවා. වර්ණය මොකද වෙන්නේ? වැඩි වෙනවා. එතකොට මේ පැන්සල් ශ්‍රේණියෙන් පැන්සල් 9ක් තිබුණාට අපි පාවිච්චි කරන මෙන්න මේ පැන්සල් වර්ග 3 විතරයි සාමාන්‍ය. right මාතෘකාව ලියා ගන්න. මිනිරන් පැන්සල. ටියුට් එකේ ලියන්නත් බැහැ. නෑ ටියුට් එක තාම පාවිච්චි කරන්න දුන්නේ නැහැ පුතේ. ඒකේ දේවල් මම පස්සට කියන්නම්. ටියුට් එක ඔයගොල්ලෝ ඔක්කොටම හම්බුනාට පස්සේ තමයි ටියුට් එකේ වැඩ කරන්න පටන් ගත්තේ. ටියුට් එකෙත් පැන්සල තියෙනවා. ඒක මම කරන විදිය කියන්නම්. හරිද? ඒක කියන විදිය කියන්න. ඒකේ තියෙන්නේ ඔයගොල්ලෝගේ මේ ටියුට් එක පාවිච්චි කරන ඔයගොල්ලෝගේ මෙමරයිස් එක වැඩි කරන්න අමතර ડોකියුමන්ට් එකක් විදියට මේ වෙලාවේ දැනට නෝට් එක ලියන්න පටන් ගන්න. පැන්සල lead pencil අපි හැමෝටම ටියුට් එක ලැබෙනකන් ඉන්නවා ඒක නිසා ටියුට් එක ලැබුණාට පස්සේ ටියුට් එක යූස් කරන්න හැටි කියන්න මිනිරන් පැන්සල ලියා ගන්න මෙහෙම සරසුම් චිත්‍ර නිර්මාණයේදී
සැලසුම් චිත්‍ර නිර්මාණයේදී අත්‍යවශ්‍යම සැලසුම් චිත්‍ර නිර්මාණයේදී අත්‍යවශ්‍යම අංග අතුරින් එක් අංගයක් ලෙස පැන්සල දැක්විය හැක. මෙම පැන්සල් ප්‍රධාන වර්ග දෙකකට බෙදා වෙන් කරයි. එක ලී පැන්සල අපි කියනවා wood pencil දෙක යාන්ත්‍රික පැන්සල mechanical pencil යාන්ත්‍රික පැන්සල අනුමාත්‍රකාව ලියාගන්නත් ලී පැන්සල කියලා. wood pencil යටි ලියාගන්න. යාන්ත්‍රික පැන්සල නිර්මාණය කරන ආකාරය අනුව ලී පැන්සලක් නිර්මාණය කරන ආකාරය අනුව ප්‍රධාන හරස්කඩ හැඩයන් තුනකි. ලී පැන්සලක් නිර්මාණය කරන ආකාරය අනුව ප්‍රධාන හරස්කඩ හැඩයන් තුනකි. ලී පැන්සලක් නිර්මාණය කරන ආකාරය අනුව ප්‍රධාන හරස්කඩයන් තුනකි. මේ තුන අඳින්න round චතුරාකාර යටින් නම් කරන්න rounded නේද round චතුරාකාර ත්‍රිකෝණාකාර. මේ අතරින් යටින් ලියා ගන්න මේක ලියුවා round චතුරාකාර වෘත්තාකාර.
මේ අතරින් සලස්වාකාර හැඩය වඩාත් යෝග්‍ය වන්නේ දැන් ඔය තියෙන පැන්සල බලන්න හැඩය ඔය තියෙන පැන්සල් වෙනවද? වෙනවද? මෙන්න මේ පැන්සල් වර්ගවල මෙන්න මෙතන වෙන 6IB 5IB 4IB 3IB 2IB BHB ඔහොම තියෙන මේ වර්ග තියෙන්නේ. මේ වගේ පැන්සල් පැක් එකක් ගන්න ඕනේ හරියට ඩ්‍රොයින් කරන කෙනෙක් හරියටම. ඒ වගේම මේ තියෙන පැන්සලක් සාමාන්‍යයෙන් තියෙන විදිය මේ තියෙන හරස් කඩ හැඩය. තේරුණාද? right. කොහොමද නැවතුනේ? මේක රවුම් මේක සලස්ත්‍රාකාර මේක ත්‍රිකෝණාකාර. සලස්ත්‍රාකාර හැඩය වඩාත් යෝග්‍ය වන්නේ එමත් නැත්නම් සලස්ත්‍රාකාර හැඩති පෙන්සිල් වඩාත් යෝග්‍ය වන්නේ රේඛා නිර්මාණයේදී පැන්සල වඩාත් හොඳින් ග්‍රහණය කරගත හැකි වීමයි. පැන්සල වඩාත් හොඳින් ග්‍රහණය කරගත හැකි වීමයි. දැන් මොකක්ද ආ කියන්නේ? සලස්ත්‍රාකාර හැඩති පෙන්සිල් ඉංජිනේරු ඇඳීම සඳහා වඩාත් සුදුසු වන්නේ රේඛා නිර්මාණයේදී වඩාත් හොඳින් ග්‍රහණය කරගත හැකි වීම නිසා වේ. රේඛා නිර්මාණයේදී වඩාත් හොඳින් ග්‍රහණය කරගත හැකි නිසා වේ. රවුම් පැන්සල් සුදුසු වන්නේ මේකත් පාවිච්චි කරනවා. එතකොට අපි නෑ කියන්න බෑනේ. රවුම් පැන්සල් සුදුසු වන්නේ රේඛා නිර්මාණයේදී රවුම් පැන්සල සුදුසු වන්නේ රේඛා නිර්මාණයේදී පැන්සල භ්‍රමණය කරමින් හැසිරවීම පහසු නිසා වේ. පැන්සල භ්‍රමණය කරමින් හැසිරවීම පහසු නිසා වේ. right. ඊළඟට කරන්නකො. රවුම් පැන්සල් සුදුසු වන්නේ පැන්සල භ්‍රමණය කරමින් හැසිරවීම පහසු නිසා වේ. දැන් පුතේ ඔළුව දින කෙනෙකුට තේරෙන්න ඕනේ මේ පැන්සලේ අවුලක් තියෙනවනේ. මොකක්ද අවුල? රේඛාවන් දිද්දි පුතේ අපි පැන්සල කරකවන්න ඕනේ මෙහෙම. සාමාන්‍යයෙන් කරන්න පුළුවන් වැඩක්ද? අපි නම් සම්මෙට කරන්නේ නැහැ. ඔයගොල්ලෝ තාම පුරුදු නෑ ඒක. ඒක නිසා අනිත් එක පැන්සල අල්ලන්න වෙන්නේ මොකද වෙන්නේ? පැන්සල මෙහෙම අරගෙන ඉර ඇඳුත් මොකෝ වෙන්නේ? මේ පැන්සලක් මෙහෙම ලම්බකව තියලා කොලේට ඉර ඇඳගෙන යනවා. මොකද වෙන්නේ? මෙන්න මේ තුඩ ආරම්භක අවස්ථාවේ හීනේ ටික ටික ගෙවෙනවා. මොකෝ වෙන්නේ? පටන් ගන්න තැන තුඩේ ඉරේ ඝනකමට වඩා අවසාන තැන ඉරේ ඝනකම වැඩි. ඒක නිසා මේක ලම්බකව අල්ලන්න බෑ. ඒක නිසා අපි මේක ආනතව අල්ලනවා. ආනත ඇල්ලුවම මොකෝ වෙන්නේ? ඒත් ගෙවෙනවා එක පැත්තකට. ඒක නිසා මොකද වෙන්නේ? පැන්සල කරකවනවා. දැන් බලන්න ලී පැන්සලක් භාවිතා කිරීම ප්‍රශ්නකාරී තත්ත්වයක්. right මෙන්න මේ ප්‍රශ්නට උත්තරයක් විදිහට තමයි යාන්ත්‍රික පැන්සල එන්නේ. ඒක ගැන මම කියලා දෙන්නම්. ඇයි යාන්ත්‍රික පැන්සල සුදුසු වෙන්නේ කියලා. වඩාත් සුදුසු යාන්ත්‍රික පැන්සල. හරි. එහෙනම් දැන් ඕගොල්ලන්ට කාරණා දෙකක් තේරුණා නේද? මොකද්ද? ලී පැන්සල එතරම් සුදුසු පැන්සලක් නෙමෙයි. නමුත් අපි පාවිච්චි කරනවා. නේද? හරි. ලියාගන්න මෙහෙම. ලී පැන්සල භාවිතයේදී ඇඳීම් කඩදාසියට අංශක 40ක් 45ක් පමණ ආනතියකින් යුක්තව පැන්සල භාවිතා කළ යුතු අතර මුලින්නම් කියනවා පොඩ්ඩක්. ලී පැන්සල භාවිතයේදී අංශක 40ක් 45ක් පමණ ආනතියකින්
යුක්තව පැන්සල භාවිතා කළ යුතු අතර අංශක 40ක් 45ක පමණ ආනතින් යුක්තව පැන්සල භාවිතා කළ යුතු අතර රේඛාවේ ඝනකම ඒකාකාරව තබා ගැනීම සඳහා රේඛාවේ ඝනකම ඒකාකාරව තබා ගැනීම සඳහා රේඛාවේ ඝනකම ඒකාකාරව තබා ගැනීම සඳහා පැන්සල භ්‍රමණය කළ යුතුය. එසේම පැන්සලක මානයන් පහත පරිදි දැක්විය හැක. මේක ඉස්සලා අඳ ගන්න. මේ කොටස අඳ ගන්න. එසේම පැන්සලක මානයන් පහත පරිදි දැක්විය හැක. අරක අඳ ගන්න පුතේ. ඒ වගේම මම දැන් ස්ක්‍රීන් එකට ෂෙයා කරනවා පැන්සලක මානයන් කියලා කිව්වනේ. ඒක ස්ක්‍රීන් එකට ෂෙයා කරන්න යන්න. ඒක පොඩ්ඩක් ඇඳ ගන්න හිමීට. මෙන්න මේක ඇඳ ගන්න. පැන්සලක් ගොල් කිරීමෙන් පසු තිබිය යුතු මැනුම්. ඉස්සරහට උඩ කෑල්ල විතරයි මට ගණන් ටික විතරයි ඕනේ. ඔයාලා දැනගෙන සිටිය යුතුයි අගය. හැබැයි ඉතින් ඔයා ওই ගානට තියාගෙන අපි වැඩ කරන්න යන්නේ නැහැ. 24යි මිලිමීටර 8යි. ඔක ඇඳ ගන්න. ඉවරයි කියලා මැසේජ් එකක් දාන්න ඉක්මනට.
හරිද පුතේ? හරි නේද? ඔව් සර්. माइक ऑफ करगන්න ඈ. ඊළඟ ලියා ගන්න මෙම පැන්සල් නිර්මාණය කර ඇති මිනිරන් වල ස්වභාවය සැලකිලටගෙන මෙම පැන්සල නිර්මාණය කර ඇති මිනිරන් වල ස්වභාවය සැලකිලටගෙන මෙම පැන්සල නිර්මාණය කර ඇති මිනිරන් වල ස්වභාවය සැලකිලටගෙන පහත ආකාරයට නැවතත් පැන්සල් වර්ගීකරණය කිරීම සිදු කරයි. මෙහිදී නිර්ණායක දෙකක් භාවිතා කරයි. එක තද පැහැය boldness දෙක නැත්නම් මේකට වර්ණය කිව්වත් කමන්නේ දෙක hardness දැඩි බව hardness right මේක මෙහෙම දාගන්න. මේ පැත්තට hard boldness වැඩි වෙනවා, මේ පැත්තට hardness වැඩි වෙනවා. සර් HP මාරු වෙලා නේද? හරිනේ? printing mistake. කොහොම එහෙමනේ? ඔව් කොටයි ඉන්න. පොඩි printing mistake එකක් ගියා. මේ පැත්ත B, මේ පැත්ත H.
යටින් ලියා ගන්න B අක්ෂරයෙන් මිනිරන් වල මෘදු ගතිය soft මෘදු ගතිය B අක්ෂරයෙන් මිනිරන් වල මෘදු ගතිය ප්‍රකාශ වන අතර මෘදු ගතිය ප්‍රකාශ වන අතර B අගේ වැඩිවත්ම පැන්සල ගෙවී යාම වැඩි වේ. B අගේ වැඩිවත්ම පැන්සල ගෙවී යාම වැඩි වේ. එනම් රේඛාවේ තද වර්ණය රේඛාවේ තද පැහැය ඉහළ ගයක් ගනී. එනම් රේඛාවේ තද පැහැය ඉහළ ගයක් ගනී. H අක්ෂරයෙන් හඳුන්වන්නේ මිනිරන් වල තද ගතිය වේ. මිනිරන් වල තද ගතිය වේ. අපි කියන hardness කියලා. මෙම අගේ වැඩිවත්ම පැන්සල ගෙවන ප්‍රමාණය අඩුවන අතර රේඛාවේ තද පැහැය අඩුවේ. මෙම පැන්සල් වර්ග අතරින් ඉංජිනේරු ඇඳීම සඳහා බහුල ලෙස භාවිතා කරන පැන්සල් වර්ග තුනකි. මොකද තුන? 2H, HB, 2B. දැන් මෙහෙම පැන්සල් ගත්තට පස්සේ හොඳට බලාගෙන ඉන්න පුතේ. අන්තිමට දෙයක් පෙන්නන්න යන්නේ දැන්. ඔයගොල්ලෝ අලුත් විෂය කරුණක් ඉදිරියට දෙන්න හදන එකක් කියන්න යන්නේ. දැන් අපි මෙහෙම පැන්සල් ගත්තොත් ගොඩක් කලාවට HB පැන්සල් තියෙනවා නේද? ඊට පස්සේ 2B තියෙනවා. ඔහොම තමයි එන්නේ. හරිද? 3B තියෙනවා. 4B තියෙනවා. 5B තියෙනවා. 2H තියෙනවා. හරිද? 3H තියෙනවා. 4H තියෙනවා පැන්සල්. හරිද? 5H තියෙනවා.
දැන් මෙන්න මෙතන මෙන්න මේ දෙක අතර 2h සහ HB අතර විශේෂිත තවත් පැන්සල් වර්ගයක් තියෙනවා මෙතෙන්ද. හරිද? විශේෂිත එකක් තියෙනවා. මම මේක ඔයගොල්ලන්ට කියනවා ගිය අවුරුද්දෙත් කිව්වා හදිස්සි හරි කෙටි ප්‍රශ්නයක් ආවොත් තමයි මෙතන තියෙනවා F අකුරෙන් සංකේතවත් කරන තවත් පැන්සලක්. අපි ඒකට ෆර්ම් කියලා කියන්නේ තිරසර. ඒක නිර්මාණය කරන්නේ පුතේ මිනිරන් වලින් නෙමෙයි. සින්තටික් පොලිමර්. මොකක්ද ඒ කියන්නේ? සින්තටික් කියලා කියන්නේ නිර්මාණය කරන ලද බහු අවයවික විශේෂිත පැන්සලක්. ඔයගොල්ලෝගේ මට්ටමේදී නිකන් නම විතරයි කියලා දෙන්නේ. හරිද? දැන් මේ පැන්සල් අපි මේ දෙක ගත්තොත් HB 2H 3H 4H මේක කලවම් කරලා තව හදන්න පුළුවන් විවිධ වර්ගයව. නමුත් මේ ටික තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඒ අතරින් මේක ගන්නවා කිව්වා, මේක ගන්නවා කිව්වා, මේක ගන්නවා කිව්වා. හරිද? දැන් ඔයගොල්ලෝ දැනගත්තා මොකද්ද? 2H සහ HB අතර විශේෂිත පැන්සලක් තියෙනවා. ඒක තරු ලකුණක් දාලා යටින් ලියා ගන්න මෙහෙම. සමහර රටවල් වල HB සහ 2H පැන්සල අතර මම ගන්න ඕනේ HB සහ මං චුට්ටක් වැරද්දව පුතේ ඉන්න HB තියෙනවා B තියෙනවා 2B තියෙනවා 3B තියෙනවා 4B තියෙනවා මේ පැත්තට ගියොත් ඊළඟට අපිට මේකේ පැන්සලක් හදාගන්න නම් H මේ දෙක එකතු වුණාමනේ HB එන්නේ මෙතන H එනවා 2H එනවා 3H එනවා 4H එනවා හරිද 5H එනවා ඔය වගේ පැන්සල් තියෙන්න පුළුවන් right කොහොම වුණත් මෙන්න මෙතෙන්ට එන්නේ පැන්සල මොකද්ද X සහ HB අතරට right මෙන්න මේ පැන්සලට තමයි අපි කියන්නේ F right කොහොමද ලියාගත්තේ පොඩ්ඩක් ලියපු විදිය කියන්න තරුවක් දාලා ලියා ගන්න කිව්වේ ඒක හදා ගන්න මෙහෙම තරුවක් දාලා X සහ HB පැන්සල් අතරට සමහර රටවල් වල HB සහ H පැන්සල් අතරට සමහර රටවල් වල HB සහ H පැන්සල් අතරට F අකුරේ අපි කියනවා FIRM firm F අකුරෙන් විශේෂිත ආකාරයේ පැන්සලක් එකතු කොට ඇත මෙම පැන්සල සංශ්ලේෂිත බහු අවයවක මගින් අපි කරන සින්තටික් පොලිමර් සංශ්ලේෂිත බහු අවයවක මගින් නිර්මාණය කර ඇත සංශ්ලේෂිත බහු අවයවක මගින් නිර්මාණය කර ඇත මෙන්න මේක චුට්ටක් දාගන්න උතනින් ෆර්ම් තිරසර X සහ HB අතර තියෙන්නේ කියලා
right ඔයගොල්ලෝ ස්ක්‍රීන් එකේ පේනවා ඇති පුතේ ওই පැන්සල් වර්ග ටික ඔක්කොම බලන්න F තියෙනවා firm කියන එක H තියෙනවා 2H තියෙනවා 3H තියෙනවා 4H 5H බලන්න ඒකේ වර්ණය බලන්න එන්න H අකුරේ අගේ වැඩි වෙනකොට පැහැ අඩු වෙලා ගිහලා තියෙනවා පේනවද හොඳට බලන්න ඕක සරල දේවල් චූටි දේවල් හැබැයි ඕගොල්ලෝ මේවා දැනන් සිටිය යුතුයි right ඊළඟට B අකුර බලන්න B අකුර අගේ වැඩි වෙන්න මොකද වෙලා තියෙන්නේ පැන්සලේ රේඛාවේ පැහැය වර්ණය වෙනස් වෙලා තියෙනවා. ඔක තමයි தත්ත්වය. බලන්න ඔකේ F අකුරක් තියෙනවා. මෙන්න මේ තියෙන F එක firm කියන එක. right? හරි නේද? අදහසක් දුන්නේ අදහස අරගන්න හරියට. දැන් සමහර වෙලාවටදී ওই චූටි විෂය කරුණු අපි දැන් ඩ්‍රොවින් ඉගෙන ගන්නකොට පුතේ A to Z ඉගෙනගෙන යන්න එපා. එහෙම නැත්නම් තේරුමක් නැහැ. මූලික දේවල් නැතුව ගියොත් තමයි ඔයගොල්ලෝ හිර වෙන්නේ. ඒක ගොඩක් කලාවට ඔයගොල්ලෝගේ සමහර ඔය 2021 22 ලියපු අයලා කළා ඇත්තටම හිර වෙලා ඉන්නව සමහර තැන්වල පොඩි දැනුම නැතුව. මොකද එක ගුරුවරයාගේ ස්ටයිල් එක වෙනස් නේ පුතේ. දැන් මම ස්ටයිල් එකේදී මම කියන්නේ පොඩි දන මට ඕනේ. ඒක තමයි හරියට ඕනේ. පොඩි එක දන්නේ නැත්නම් ලොකු එකට යන්න බෑ. සමහර වෙලාවෙ පොඩි දේවල් ටික අහලා ලොකු එක උගන්නන්න යනවා. දැන් මම නම් කියන්නේ අපි ඉතිහාසය දන්නේ නැතුව ඉස්සරහට යන්න බෑනේ කිසිම දෙයක. ඒ නිසා අපි හැම චූටි දෙයක්ම හරියට තියෙනවා. ඒක තියෙනවා නම් ඊටු දේවල් මට ඕගොල්ලන්ට කියලා දෙන්න හරිය ලේසියි. ඒක නිසා මගේ සිද්ධාන්ත ආවරණය තුල චූටි දේවල් ගොඩාක් මම උගන්වනවා. ඒවා විභාගෙට වැදගත් වෙන දේවල්. නිකන් ඒවා නෙමෙයි සිලබස් එකේ ලියා අරන් මනම් එහෙම නැහැ. අවශ්‍ය දේවල් ටික උගන්වනවා හරියට. right? ඔයගොල්ලන්ට අවශ්‍ය නම් ඔයගොල්ලෝගේ drawing පොතක් තියෙනවා. දැන් ඔය මම ෂෙයා කරන්නේ පොත ඒක අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගහලා තියෙන අමතර පොතක්. සල්ලි දීලා ගන්න ඕනේ එහෙන්. දැන් ගන්න බෑ. NIA එකේ තියෙනවා මහානගම සමහරට බුක් ෂොප්ස් වල තියෙනවා මෙහෙ නෑ. ටිකක් විකිනනවා ඉක්මනට. හැබැයි ඔයගොල්ලන්ට අවශ්‍ය නම් මගේ තියෙනවා Telegram group එකක්. ඒ group එකේ තියෙනවා ET Noteland කියලා channel එකක්. ET Note Hub කියලා channel එකක් තියෙනවා. ඒ Note Hub එකේ මේ documents ඔක්කොම තියෙනවා. ඒකට add වෙන්න පුළුවන්. හරිද? add වෙලා documents ටික ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට බාගත කරගන්න පුළුවන්. ඊට අමතරව මගේ තියෙනවා website එකක් www.etechtanka.com කියලා. ඒකෙත් යම් documents තියෙනවා ඔයගොල්ලන්ට බාගත කරගන්න පුළුවන් ඒවා. ඒ වගේම තමයි මම හදලා තියෙනවා Google Classroom එකක්. ඒකේ සියල්ලම තියෙනවා මේකේ. Google Classroom. දැන් මම ඒ ඔක්කොම ඔයගොල්ලන්ට access දෙන්න හැටි කියලා දෙන්නම්. මේ පාඩම අද වුණාට පස්සේ. හරිද? right. ඊළඟ මාතෘකාව ලියන්න යාන්ත්‍රික පැන්සල. යාන්ත්‍රික පැන්සල. අපි ගොඩක් අය කියන්නේ මේකට ටච් පෙන්සිල් කියලා. පැන්සල ඔහොම තියෙනවා. මෙයාගේ ඇතුළට තියෙනවා කොහොම තුඩවල් දාන්න පුළුවන් කොටසක් මේ පැත්තේ තියෙනවා. මේ වගේ කොටසක් මේක ටච් කරන්න පුළුවන්. අපි කියනවා මේක ස්ක්වීසි හෙඩ් එකක් තියෙන. කියන්නේ මොකද්ද? පස්සෙන් ටච් කරනකොට තුඩ මෙතනින් එළියට එනවා. මේ සඳහා භාවිතා කරන තුඩවල් වෙනම වෙළඳපොළ තුල මිලදී ගන්න තියෙන චූටි පෙට්ටි වල තියෙන්නේ. ඒ තුඩක ඝනකම ආරම්භක අවස්ථාවේ අවසාන අවස්ථාවේ දෙකම එකයි. මේ වගේ මෙන්න මේ හරස් කඩ විවිධ ප්‍රමාණයෙන් කඩෙන් මිලදී ගන්න පුළුවන්. මම මේ කියන එක තේරෙනවා ඇති. පැන්සලේ තුඩේ හරස් කඩ විශ්කම්භය වෙනස් තුඩවල් ඕන තරම් තියෙනවා චූටි පෙට්ටි වල තියෙන්නේ. ඒතර අපිට මේ තුඩ මේක ඇතුළට දාලා පස්සෙන් ටච් කරනකොට ඉස්සරහට එනවා. දැන් එතකොට මේකට තමයි අපි කියන්නේ මැකැනිකල් පෙන්සිල්. එහෙම නැත්නම් යාන්ත්‍රික පෙන්සල කියලා. නේද? පැන්සල. මේ පැන්සලේ තියෙන විශේෂත්වය තමයි මේ පැන්සලේ තුඩ ආරම්භ කරන අවස්ථාවේ අවසන් කරන අවස්ථාවේ ඝනකම ඒකාකාරයි. ඒක නිසා මේ පැන්සල පාවිච්චි කරන්න ඕනේ අනිවාර්යෙන් කොලයට ලම්බකව. හේතුව ඇයි? ඉරක් ගැහුවොත් ඒ ඉරේ ඝනකම ආරම්භක ස්ථානයේ අවසන් ස්ථානයේ සමානයි. එතකොට පැන්සල කරකවන්න ඕනේද? කරකවන්න ඕනේ නැහැ. හැබැයි මේක පැන්සල ඇලේට පාවිච්චි කරොත් මොකෝ වෙන්නේ?
ඇලයට පාවිච්චි කරොත් මේ වැඩේ කරන්න බෑ. ඒක නිසා අනිවාර්යෙන් යාන්ත්‍රික පැන්සල කොලයට ලම්බකව තමයි පාවිච්චි කරන්න ඕනේ. ඔන්න එකක් දැනගත්තා. හරිද? ඊළඟට මෙයත් අර විදියටම නේද? F තියනවා, HB තියනවා නේද? 2B තියනවා, එහෙම නැත්නම් B තියනවා, මේ පැත්තේ තියනවා H තියනවා, 2B තියනවා, 3B තියනවා, හරිද? 2H තියනවා. මේ තුඩවල් මේ ඕන වර්ගයකින් වෙළඳ පොලෙන් මිලදී ගන්න පුළුවන්. අපිට කඩේට ගිහිල්ලා මිලදී ගන්න පුළුවන්. එතකොට මේ යාන්ත්‍රික පැන්සල පාවිච්චි කරද්දී එකක් තමයි මිනිරන් අපත යන ප්‍රමාණය අඩුයි. තුඩ උල් කර කර ඉන්නවනද? නෑ. දැන් ඒ වගේම තමයි මේ පැන්සල් වර්ග 5ක් විතර තියාගත්තොත් මෙන්න මේ ඝනකම එකිනෙකට වෙනස් පැන්සල් තියාගන්න පුළුවන්. එතකොට අපිට මිලිමීටර 5 රේඛාව දින එකක්, 3.5 රේඛාව දින තව එකක්, 2.5 රේඛාව දින තව එකක් අපිට පාවිච්චි කරන්න. එතකොට රේඛාවල ඝනකම නිවැරදිව නඩත්තු කරන්න පුළුවන්. ඒක නිසා වඩාත්ම උචිත පැන්සල යාන්ත්‍රික පැන්සල. right? මම මේ යාන්ත්‍රික පැන්සලක් නෑ ඔයගොල්ලෝ පෙන්නන්න යනවා. සාමාන්‍යයෙන් හොඳම වර්ගයේ යාන්ත්‍රික පැන්සලක් රුපියල් 800ක් විතර වෙනවා ඇති. හොඳ එකක්. හරිද? ඔයගොල්ලන්ට ගන්න බෑ ඒවා. සාමාන්‍යයෙන් මේ නෑ. ඔයගොල්ලෝ ගන්න පුළුවන් පොඩි පොඩි ඒවා තියෙනවා. ඕනනම් ගන්න ඒවා තියෙනවා බුක් ෂොප් වල ඕන තරම්. ඔය තියෙන්නේ යාන්ත්‍රික පැන්සල්. බලන්න ඒකේ ඔය පිටිපස්සේ ගහලා තියෙන කුස්සේ 0.35යි 0.5යි 0.7යි 0.1යි කියලා ගහලා තියෙනවද පැන්සල් වල පිටිපස්සේ? මේ පේනවද? ඒ තියෙන්නේ ඔය පැන්සලේ තුඩේ හරස්කඩ විස්කම්භය මිලිමීටර වලින්. එතකොට මිලිමීටර 0.1 0.7 0.5 0.35 ඝනකම් රේඛා අපිට නිර්මාණය කරන්න පුළුවන්. right? එතකොට ඕක තමයි අපි යාන්ත්‍රික පැන්සලක් කියලා කියන්නේ. මේ පැන්සල භාවිතය අපිට සෑහෙන වාසි ටිකක් තියෙනවා. right? ලියා ගන්න මේ යාන්ත්‍රික පැන්සල කියන මාතෘකාව යටතේ. කවුරු හරි දෙතුන් දෙනෙක් ඉන්නවා සිග්නල් අඩු අය. ඒගොල්ලෝ එනවා 50 ගාණක් ඉන්නවා එනවා හරිද? ඒක පොඩ්ඩක් බලා ගන්න. right? මේක ලියා ගන්න. යාන්ත්‍රික පැන්සල පැන්සලේ ඉහළ කෙළවර ඇති තෙරපුම් හිසක් පැන්සලේ ඉහළ කෙළවරේ ඇති තෙරපුම් හිසක් පීඩනයට ලක් කිරීමෙන් පැන්සලේ ඉහළ කෙළවරෙහි ඇති තෙරපුම් හිසක් පීඩනයට ලක් කිරීමෙන් අවශ්‍ය ආකාරයට තුඩ හැසිරවිය හැකි. අවශ්‍ය ආකාරයට තුඩ හැසිරවිය හැකි. පැන්සලක් යාන්ත්‍රික පැන්සල ලෙස හඳුන්වයි. පැන්සලක් යාන්ත්‍රික පැන්සල ලෙස හඳුන්වයි. මෙම පැන්සල භාවිතය මගින් වඩාත් නිවැරදි ඝනකමින් යුක්ත රේඛා නිර්මාණය කළ හැක. මේ සඳහා භාවිතා කරන පැන්සල් තුඩවල් විවිධ ඝනකම් සහිතව වෙළඳ පොළ තුලින් මිලදී ගත හැක. ආපු කොට අවුනේ සදා එදින පොඩක්
පුතේ කවුරු හරි කියවන්න නෝට් එක ලියපු කෙනෙක් නෝට් එක ලියපු කෙනෙක් කියවන්න පුතේ බය වෙන්න එපා අපි ඔයගොල්ලෝ බය තාම කතා කරන්න කවුරු හරි මයික් එක ඔන් කරලා කියන්න පුතේ නෝට් එක පොඩ්ඩක් මටත් කටපාඩම් කරන්න නෙමෙයි කියවන්නේ රශ්මිනි පොඩ්ඩක් කියවන්න මේ සඳහා භාවිතා කළ හැකි තුඩවල් වෙළඳපොළෙන් මිලදී ගත හැකිය. මේ සඳහා භාවිතා කළ හැකි උඩවල් විවිධ ගණකම් සහිතව එහෙම ලියාගන්න. මේ සඳහා භාවිතා කළ හැකි තුඩවල් විවිධ හරස්කඩ ප්‍රමාණයන් සහිතව විවිධ හරස්කඩ ප්‍රමාණයන් සහිතව වෙළඳපොළ තුලින් මිලදී ගත හැක. right. පුතේ හොඳට අහගෙන ඉන්න. දැන් ඔයගොල්ලෝ ගෙදරදී මේ ඉන්නේ. දැන් වටේ ගෙදර අය ඉන්නවා. ඒගොල්ලෝ ගැන අවධානය තියන්න එපා. මොකද මම ටිකක් පන්තියට වඩා ස්පීඩ් එක අඩුවෙන් කරන්නේ මේ. හේතුව මම දන්නවා ඔයගොල්ලෝගේ මයින්ඩ් එක එහෙට මෙහෙට චේන්ජ් වෙන්න පුළුවන්. එහෙට මෙහෙට යන්න පුළුවන්. ඒක නිසා හොඳට ඔන්ලයින් එකට සම්බන්ධ වෙනකොට ලස්සනට කාමරය හදා. ඒ කියන්නේ AC කරපු කාමරයක් ඕනේ නැහැ. ඉස්සරහා සිග්නල් තියෙන තැනක මේසයක් බංකුවක් තියාගෙන ලස්සනට ඇඳලා කියලා ඒ ෆීලින් එක ගන්න ක්ලාස් එකේ ඉන්න ෆීලින් එකේම වැඩේ කරන්න. ඒතකොට මේක හරි සුන්දරයි. මම දන්නවා ක්ලාස් එකට වඩා හොඳට ඔයගොල්ලෝ වැඩ කරනවා දැන්. ඒක තමයි මේකේ තියෙන වාසිය. මොකද ඔයගොල්ලන්ට වටේ යාළුවෝ එක්ක කතා බහ කරන්න නැහැ. කෙලිම පාඩම තියෙන්නේ. දැන් අපි පෑ දෙකකට වඩා නොකරන්නෙත් ඇයි? ඔන්ලයින් එක පෑ දෙකකට වඩා කරන්න ගියොත් එහෙම ඔයගොල්ලෝගේ මනස විකාර වෙනවා. මොකද එක දිගට ස්ක්‍රීන් එකක් සමහර පුංචි තිරයක් දිහා බලන් ඉන්නේ. S2 කට අමාරුයි. ඒක නිසා උඩරිම අපි පැය දෙකකට සීමා කරලා තියෙනවා. ඒ සීමා කරලා තිබුණත් ඕගොල්ලෝගේ වැඩ ටික කරනවා. හැබැයි මතක තියාගන්න අද සිට මම ඕගොල්ලන්ට අමතර තවත් පාඩමක් ඊමේල් හරහා ලබා දෙන්න සූදානම් කරලා තියෙන. කියන්නේ දැන් සිලබස් එකේ තව ටිකක් ඉස්සරහට අදගෙන යන්න කිසිම අමතර අය කිරීමකින් තොරව ඊළඟ පාඩම ඕගොල්ලන්ට මම පටන් ගන්නවා YouTube private links හරහා ලබා දෙන්න. ඒක ඕගොල්ලෝ මතක තියාගන්න මම කරන විදිය කියන්නම්. හරිද? right. මේක උදාහරණ ලියා ගන්න පුතේ මොකද විවිධ හරස්කඩ ගණකමක් සහිතව අපිට ලබා ගන්න පුළුවන් කියලා නේ කිව්වේ. right. මොනවද තියෙන ගණකම්? 0.35යි. right. ඊළඟට 0.5යි. right. 0.7යි. 10 මිලිමීටර 1යි. 0.25යි. මේක ලියා ගන්න 0.25යි 0.35යි 0.5යි 0.7යි 10 මිලිමීටර 1යි මේ ඔක්කොම මිලිමීටර 0.25යි මිලිමීටර 0.35යි මිලිමීටර 0.5යි මිලිමීටර 0.7යි මිලිමීටර 1යි මිලිමීටර mm right. දැන් පුතේ ඉතා චූටි තුඩවල් තියෙන්නේ. මේ ඉතා චූටි තුඩවල් තිබුණා. මම දන්නේ මේක ඔයගොල්ලෝ දන්නවද නැද්ද කියලා. මොකද වෙන්නේ අපි සාමාන්‍ය මිනිරන් පාවිච්චි කරලා මේ පැන්සලේ තුඩවල් නිර්මාණය කරොත් තුඩ කැඩලා යනවා දලස් ගාලා. දැන් සමහර මේ පැන්සල් පාවිච්චි කරපුවා ඇති. දැන් ගන්න. ඔන්න දැන් තමයි වැඩේට ඕනේ. තේරුණාද? දැන් ගන්න. ඉස්සර මෙලෝ තේරුමක් නැතුවනේ ඔය පැන්සල් ගැන ටච් පැන්සල් තියෙනවා කඩේ. මොනවටද තියෙන්නේ කියලා දන්නෙත් නැහැ. හැබැයි පැන්සල් පාවිච්චි කරලා දැන් දන්නවා මොකටද ඩ්‍රොයින් වලට තියෙන පර්ෆෙක්ට් පැන්සලක්. එතකොට මෙයාගේ තුඩේ ගණකම 0.25යි 0.35යි 0.5යි 0.7යි 1යි. ඉතා සියුම් ගණකමක් නේ තියෙන්නේ. දැන් අපි පැන්සල අඳිනකොට මේ තුඩ කැඩිලා යනවා නම් මොකද වෙන්නේ? තේරුමක් නැහැ. කැඩෙන්න පුළුවන් නේ මිනිරන් වලින් සාමාන්‍යයෙන් හදුවොත්. ඒක නිසා පුතේ මිනිරන් ආශ්‍රිත නිර්මාණයක් වන අපි කියනවා අදි
high polymer lead කියලා කියන්නේ අධි බහු අවයවික මිනිරන් කියලා වර්ගයක් තියෙනවා. ඒක ඔයගොල්ලෝ දන්නේ නැහැ තාම හැදෙන විදිය. ඒක ඔයගොල්ලෝ ඉගෙන ගන්න පුළුවන් production technology පාඩමේදී. අධි බහු අවයවික පොලිමර් කියන්නේ බහු අවයවක මිනිරන් කියලා සංයෝගය මිශ්‍ර කරලා තුඩේ ශක්තිමත් භාවය වැඩි කරනවා. එතකොට තුඩ කැඩෙන ප්‍රමාණය අඩු වෙයි. ඒක නිසා මෙවැනි වර්ගයේ පැන්සලක් භාවිතා කිරීම ඉංජිනේරු ඇඳීමේදී වඩා සාර්ථකයි. මොකද සාර්ථක වෙන්නේ? ඝනකම ඒකාකාරී. විවිධ ඝනකමින් යුක්ත රේඛා පැහැදිලිව නිර්මාණය කරන්න පුළුවන්. මිනිරන් අප දෙන ප්‍රමාණය අවමයි. පැන්සල හසුරවන විශේෂිත ක්‍රමවේද ඕනද? කරකවන්න ඕනද? අර මේ කරන්න ඕනද? නෑ. හැබැයි පැන්සල ලම්බක වල්ලන්න ඕනේ. ওই ටික තමයි තියෙන්නේ. එතකොට පැන්සල් අපත යන ප්‍රමාණය ඉතාමත් අවමයි. රයිට් මෙහෙම ලියා ගන්න යටින් මෙම පැන්සලෙහි තුඩවල් නිර්මාණය කිරීමේදී පහසුවෙන් කැඩී යාම වැළැක්වීම සඳහා high polymer lead අධි බහු අවයවික මිනිරන් high polymer lead අධි බහු අවයවික මිනිරන් භාවිතා කරයි. අධි බහු අවයවික මිනිරන් භාවිතා කරයි. මෙම පැන්සල් මිලින් අධිකවද ඒවා භාවිතයේ ලැබෙන වාසි කීපයකි. දැන් ඔයගොල්ලන්ට මම විෂය කරුණක් විදිහට කිව්වා පැන්සල ලම්බක වල්ලන්න කියලා. මම ඒක නෝට් එකට දුන්නේ නැහැ. ඔයගොල්ලෝ ටියුට් එකේ කරනකොට මම කියන්නම් කොහොමද කරන්න කියලා. ඒක හදා ගන්න වෙනවා. රයිට් ලියා ගන්න මේම වාසි කීපයකි. පළවෙනි වාසිය පැන්සල උල් කිරීමෙන් තොරවීම. එකත් වාසියක් අපිට වරින් වර උල් කර ඉන්න ඕනේ නැහනේ. තුඩ හැඩය වෙනස් කරගන්න ඕනෙත් නැහැ. පැන්සල උල් කිරීමෙන් තොරවීම. දෙවෙනි කාරණය සම ඝනකමකින් යුක්ත රේඛා නිර්මාණය කිරීමට හැකියවීම. ඊළඟ එක පැන්සල දීර්ඝ කාලයක් භාවිතා කිරීමට හැකියවීම. ඊළඟ එක මිනිරන් අපතේ යාම අවම වීම. ඊළඟ එක පැන්සල භාවිතා කිරීමේදී භ්‍රමණය කිරීම වැනි විශේෂ ක්‍රම ශිල්ප භාවිතා කිරීමට අවශ්‍ය නොවීම. පැන්සල භාවිතා කිරීමේදී භ්‍රමණය කිරීම වැනි විශේෂිත ක්‍රම ශිල්ප
භාවිතා කිරීම අවශ්‍ය නොවීම. භාවිතා කිරීම අවශ්‍ය නොවීම. right. හරි. සර් ආයෙ පොඩ්ඩක් කියන්න. පැන්සල භාවිතා කිරීමේදී භ්‍රමණය කිරීම වැනි පැන්සල භාවිතා කිරීමේදී භ්‍රමණය කිරීම වැනි විශේෂිත ක්‍රම ශිල්ප අවශ්‍ය නොවීම. විශේෂිත ක්‍රම ශිල්ප අවශ්‍ය නොවීම. right. හරි නේද? හරි මෙහෙමයි දැන් ඕගොල්ලොන්ට ප්‍රධාන වශයෙන්ම වැදගත් වන ජ්‍යාමිතික උපකරණ දෙක තමයි කඩදාසිය සහ පැන්සල. දැන් මේ දෙක ගැන කියලා දීලා ඉවරයි. ඔයා ඇත්තටම බැලුවොත් චූටි 2.5 විෂය කරුණු කියලා තමයි කියන්න වෙන්නේ. නමුත් මේ 2.5 විෂය කරුණු අපේ drawing knowledge එක ඔප්නංව ගන්න වැදගත් වෙනවා. මොකද ඔය මෙතෙක් ලියපු කොටස් වලින් අපෙන් අහන්නේ රචනා ප්‍රශ්න අහන්නේ නැහැ. මෙතෙක් ලියපු කියලා දීපු හැම තැනකින්ම අපෙන් අහන්නේ එක MCQ එකක් නැත්නම් දෙකක්. මුළු පේපරේටම drawing වලින් MCQ දෙකයි එන්නේ. මේ දෙක කොහෙන් එනවද කියන එක අපි දන්නේ නැහැ. නමුත් අපි දැනන් සිටිය යුතුයි මේ දෙකට උත්තර ලියන්න. ඊළඟ කාරණය තමයි මේක අනිවාර්යෙන් drawing එකක් අඳින්න එනවා ස්ට්‍රක්චර් පේපරේ. පළවෙනි ප්‍රශ්නේ හරියට අඳගත්තේ නැත්නම් ලකුණු කීයද? 75ක් ඉවරයි. ලකුණු 75ක සම්පූර්ණ ප්‍රශ්නයක්. ඒක නිසා ඒක තමයි ඉස්සෙල්ලාම රචනා පේපර් එකේ හම්බෙන්නේ. ඒක අපි හරියට දැනන් ඉන්න ඕනේ. නිසා මේ දේවල් ප්‍රගුණ කරගෙන අපි හිමීට ඉස්සරහට යන්න. දැන් ඊළඟට අපිට අවශ්‍ය උපකරණ තමයි කෝදුව. හරිද? කෝදුව ගත්තට පස්සේ අපි කෝදු වර්ග දෙකක් තියෙනවා. ටී රූල සහ නිකන් රූල කියලා. අපි බලමු මේ දෙකම අඳුර ගන්න මාතෘකාව ලියා ගන්න. කෝදුව එහෙම නැත්නම් රූලර් එක. රූලර් එක නැත්නම් කෝදුව. රූලර් එක මොකටද පාවිච්චි කරන්නේ? right මොකටද අපිට රූලර් එක පාවිච්චි කරන්නේ? right ආගන්න. දැන් රූලර් එක පාවිච්චි කරන්නේ ඉරි අඳින්නනේ. දැන් ඉරි ගැන දැනගන්න ඕනේ ඉස්සෙල්ලම બોලා. කොමනවද තියෙන ඉරි කියලා. right ආගන්න. එතකොට ඉරි තියෙනවා වර්ග කීපයක්. මොනවාද වර්ග කීපය?
රේඛා ගත්තට පස්සේ තියෙනවා සමාන්තර රේඛා තියෙනවා, රවුන්ඩ් රේඛා තියෙනවා, ඇල රේඛා තියෙනවා, ආනත රේඛා තියෙනවා, එක එක જાතියෝ තියෙනවා. හරිද? right. එතකොට මේ එක එක જાතියේ රේඛා පිළිබඳ අධ්‍යයනය කරද්දී අපිට රේඛා නිර්මාණය කරන්නනේ නිදහස් අතින් නෙමෙයි පුතේ. අපි නිදහස් අතින් යන්දින රේඛාවට කියනවා ෆ්‍රී හෑන්ඩ් lines කියලා. අපි drawing වලදී කවදාවත් නිදහස් අත පාවිච්චි කරන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. එකකින් ඔයගොල්ලෝ වටනවා සමහරවිට පේපර් එකේදී. පේපර් එකේ ප්‍රශ්නයක් කියනවා නිදහස් අතින් අඳින්න කියලා. කවදාවත් නිදහස් අතින් අඳින්න බෑ. අපිට ජ්‍යාමිතික උපකරණයක් පාවිච්චි කරන්න වෙන. ඒක නිසා රූලර් අනිවාර්යෙන් අපිට අවශ්‍ය වෙනවා. ඔයගොල්ලෝ මම කිව්වා ගන්න කියලා කලින් මොනවද? නිකන් අඩුවයි ප්ලාස්ටික් අඩුවල අනම්මනම් පාවිච්චි කරන්න එපා. ඔයගොල්ලෝ ඩ්‍රොයින් වලට පාවිච්චි කරන්න මෙටල් අඩුවල. යකඩ අඩුවල රුපියල් 90ක් විතර වෙන්නේ සාමාන්‍ය තත්ත්වයක. හැබැයි හොඳ මිල එකක් ඉතාමත් ඉහළ අගයක් ගන්නවා. රයිට්? හරි. එතකොට මේ රූලර් වර්ග දෙකක් තියෙනවා සාමාන්‍යයෙන් අපි නිකන් අඩි කෝදුව. රයිට්? ඊට පස්සේ තියෙනවා තව එකක්. T square කියන එක. T ruler. right? මේ තියෙන්නේ මේ අපේ ගෙදර පොඩි යම් මේකෙන් දැන් සෙල්ලම් කරලා තියෙන්නේ. හරිද? මේක තමයි T ruler කියලා කියන්නේ. මේ ඇත්තම T ruler එක. පේනක් තියෙන විදිය. right? මේ තියෙන T ruler. T square එක. right? right මේක මෙහෙම පාවිච්චි කරන්නේ මෙන්න මෙහෙම බෝඩ් එකකට තියලා. මේවත් දන්නේ නැහැ. මේ උඩ පල්ලෙහා ගෙනියන්න පුළුවන් බෝඩ් එක. දැන් අයිලක් පේන්නේ නැහැ ඔයගොල්ලෝ. ඩ්‍රෝවින් බෝඩ් එක මේ වගේ නම් right ඩ්‍රෝවින් බෝඩ් එක මේ වගේ නම් මේ ටී රූලර් පාවිච්චි කරන්නේ මෙන්න මේ අතට මොනවා කරන්නද? තිරස් ඉරි අඳින්න විතරක් නෙමෙයි මේක උඩ පාවිච්චි කරන්න පුළුවන් විහිද චතුරස්‍ර විකලන. එතකොට මේකට වර්ග දෙකක් තියෙනවා. අපි ඉස්සෙල්ලා වර්ග දෙක ගැන කතා කරන කලින් රූලර් එක ගැන කතා කරමු. right? ලියා ගන්න මෙහෙම රූලර් එක සංකලන කිව්වොත් ඇඳීමේ කඩදාසිය මත සිරස් රේඛා තිරස් රේඛා සහ අනත රේඛා සිරස් රේඛා තිරස් රේඛා සහ අනත රේඛා නිර්මාණය කිරීම සඳහා මිනුම් අගයන් ලබා ගැනීම සඳහා මිනුම් සලකුණු කිරීම සඳහා මිනුම් පරීක්ෂා කර ගැනීම සඳහා කෝදුව භාවිතා කරයි. මිලිමීටර් 300 සිට 900 හොඳට මතක තියාගන්න මිලිමීටර 25ක් සමානයි පුතේ අඟල් 1යි. හරිද? එතකොට මෙයා අඟල් 12ක එකක් අඩි 1 අඩි කෝදුවක් මෙයා අඩි 3ක් අඟල් 36ක් වෙනවා එතන. හරිද? අඩි 3ක් 900ක් කියලා කියන්නේ මෙයා අඩි 3ක් අඟල් 36යි නේද?
මෙයා අඟල් 12යි. එතකොට මෙයා කීයක් යනවාද? අඩි 3යි. මෙයා අඩි 1යි, මෙයා අඩි 3යි. හරිද? මිලිමීටර 25ක් හැමතිස්සෙම සමානයි. මතක තියාගන්න හොඳට. ඔයගොල්ලෝ දැන් ඩක් කාලා මතක තියෙන්න ඕනේ අඟල් එකකට. නේද? right. අපි මිලිමීටර SI ක්‍රමයේ අඟල් සහ අඩි කියලා කියන්නේ මොකද්ද? බ්‍රිතාන්‍ය ක්‍රමය. ඒවා පස්සේ අපි ඉගෙන ගන්න පුළුවන්. right. ලියා ගන්න මෙහෙම. මෙයා කෝදු ප්‍රධාන වශයෙන් මිලිමීටර 300 සිට 900 දක්වා ප්‍රමාණයන්ගෙන් නිපදවා තිබේ. රණේ ආයි කියන්නකෝ අපනේ සර් ආයි කියන්නකෝ පොදු ආයි කියන්න කෝදු වර්ග මිලිමීටර 300 සිට 900 දක්වා මිලිමීටර 300 සිට 900 දක්වා ප්‍රමාණයන්ගෙන් නිපදවා ඇත. කෝදු වර්ග මිලිමීටර 300 සිට 900 දක්වා ප්‍රමාණයන්ගෙන් නිපදවා ඇත. right. මෙන්න මේක දැනගන්න මේ කවුරුදක කෙටි ප්‍රශ්නයකටත් ඇහුවා මේක මේ කෝදුවෙන් මයින්න පුළුවන් කුඩාම වර්ගය මොකක්ද කියලා. හරිද? right. එතකොට සාමාන්‍යයෙන් මෙයා මිලිමීටර 10ක්. ඒ කියන්නේ 1 සෙන්ටිමීටර එකක්. මිලිමීටර 10ක් අපි කියන 1 සෙන්ටිමීටර එකක් කොටස් 10කට බෙදලා තියෙනවා. හරිද? සාමාන්‍යයෙන් එහෙම තමයි මෙයා නිර්මාණය කළා තියෙන්නේ. ඊට පස්සේ සමහර ඒවා මේක දෙකටත් බෙදලා තියෙනවා. ඒ කියන්නේ මෙයා මොකද මිලිමීටර 0.5 දක්වා කුඩා මිනුම් ගන්න පුළුවන්. ඊට වඩා ඒවා ගන්න අපහසුයි සමහර ඒවායි. හරිද? right. දැන් ඔයගොල්ලෝ හොඳට බලන්න අඩි රුලක් ගන්න මේකේ අඩි රුලක් ගත්තට පස්සේ මේක එක පැත්තක තියෙනවා. ඔහොම 1 2 3 4 කියලා සිද්ධියක්. මේ පැත්තේ තියෙන මොනවද? මේ පැත්තේ තියෙන මේ සෙන්ටිමීටර. එහෙම නැත්නම් මිලිමීටර ක්‍රමාංකණය කරලා තියෙන්නේ. අනිත් පැත්ත අඟල් වලින් ක්‍රමාංකණය කරලා. දැන් වැඩේ තියෙන්නේ සමහර දැන් මේ දැන් ඉන්න බාසුන් නැහැලා ඉන්නෝනේ. ඒ බාසුන් නැහැලා අඟල් වලින් විතරයි වැඩ කරන්න දන්නේ. මිලිමීටර වලින් කිව්ව බුදුහාමේ ඔළුව යත ගහ ගන්න. මොකද ඒගොල්ලෝ ඇත්තට ඉගෙන ගත්ත අය නෙමෙයිනේ. අඟල් මිලිමීටර කන්වර්ෂන් එක දන්නේ නැහැ. මට අහුවෙලා තියෙනවා. දැන් මගේ ගේ හදද්දි ප්ලෑන් එක දුන්නම අනේ බුදුස මහත්තයෝ මට මේක තේරෙන්නේ නැහැ මට මේක අඩි වලින් කියන්න. දැන් ඕගොල්ලෝ හදිස්සිය දවසක කවදා හරි ඉංජිනේරු වෘත්තිකයෙක් විදිහට ගිහිල්ලා ප්ලෑන් එකක් ඩිසයින් කරලා ඒ ඩ්‍රෝවින් එක අරගෙන තව තැනකට ගියාට පස්සේ ඒ ඉන්න කාට මිලිමීටර අඟල් තේරුම් ගන්න බැරි නම් ඔයාලට තියෙනෝනේ අඟල් සහ මිලිමීටර අතර තියෙන සම්බන්ධතාවය මොන වගේද කියලා අඳුරගන්න. ඒක තමයි මම කිව්වේ මොකද්ද? මෙන්න මේක දැනන් ඉන්න ඕනේ. මිලිමීටර 25ක් එක අඟලකට සමානයි. හැබැයි අපි දන්නවා අඟල් කියලා කියන්නේ බ්‍රිතාන්‍ය ඒකකයක් නේ. මේ ඒකකය සාමාන්‍යයෙන් මෙහෙම කරනවා. සාමාන්‍යයෙන් මොකද කරන්නේ? අඟල් එකක් කියලා කියන්නේ මිලිමීටර 25ක් නේ. මේ මිලිමීටර 25 සමහර බෙදනවා කොටස් 8කට, කොටස් 16කට. ওই වගේ බෙදලා කුඩා මිනිම් ගන්නවා. right? මේ මිලිමීටර 25 කොටස් 8කට බෙදුවම දැන් අපි සමහර භාෂා කියනවා නූල් 1යි නූල් 2යි කියලා. මිලිමීටර 25 කොටස් 8කට බෙදුවොත් ඒ කියන්නේ එක අඟල කොටසකට බෙදුවොත් 8 එකයිනේ අපි එකට කියනවා මොකද්ද? නූල් 1යි කියලා කියනවා. right? right. මේක මෙහෙම ලියා ගන්න යටි. අද මෙහෙම ලියා ගන්න. මම මේ ප්‍රායෝගික තැනක් කිව්වේ ඔයගොල්ලෝ මම එක ඔයගොල්ලෝ අඩුවල අරගෙන බලන්න තමන්ගේ අඩුවල අඟල් කොච්චරකට බෙදලා තියෙනවද කියලා. right? ලියා ගන්න මේව සාමාන්‍ය කෝදුවක සෙන්ටිමීටර එකක දුර ප්‍රමාණයක් සාමාන්‍ය කෝදුවක සෙන්ටිමීටර එකක දුර ප්‍රමාණයක් කොටස් 10කට බෙදා ඇත. කොටස් 10කට බෙදා ඇත.
මෙවැනි වාණය රූලකින් සලකුණු කළ හැකි කුඩාම මිනිම වන්නේ මිලිමීටර 0.5කි. ඔයාලට පේනවා තමයි ස්ක්‍රීන් එකේ තියෙනවා රූලර් එකක්. මේ තියෙන්නේ ඒ රූලර් එක. හරිද? දැන් මේ බලන්න එක පැත්තක සෙන්ටිමීටර තියෙනවා. අනිත් පැත්තේ තියෙනවා මොනවද? අඟල්. රයිට්? තේරුණාද? රයිට්. අඟල් දෙකක් වෙනකොට කීයක් වෙනවද? මේ හොඳ රූලර් එක දිහා බලන්න. අඟල් දෙකක් වෙනකොට සෙන්ටිමීටර 50ක් මිලිමීටර 50ක් දෙන්න ඕනේ. හරිද? 25 50යිනේ. ඔතන හොඳට බලන් ඉන්න. right. පේනවද පුතේ මේ තියෙන විදිය? ඔයගොල්ලෝ හොඳට ඔය අකල අඩුලා ගන්න ඕනේ. හරිද? right. අරගෙන මේක පොඩ්ඩක් බලන්න හොඳට මේක වඩා ලස්සනට මේ වැඩේ තියෙනවා. right. එතකොට ලියා ගන්න මෙහෙම යටින්. මෙම රූලර් එක පැත්තක් මිලිමීටර වලින් ක්‍රමාංකනය කර ඇති අතර අනෙක් පැත්ත අඟල් වලින් ක්‍රමාංකනය කර ඇත. එක අඟලක් සර් ආයේ පොඩ්ඩක් කියන්න. මෙම රූලර් එකෙහි එක පැත්තක් මිලිමීටර වලින් ක්‍රමාංකනය කර ඇති අතර අනෙක් පැත්ත අඟල් වලින් ක්‍රමාංකනය කළ ඇත. අඟල් එකක් කොටස් 8කට බෙදූ විට නූල් එකක් ලෙස හඳුන්වනු ලැබේ. අඟලෙන් 8 එකක් නූල් එකයි.
අඟල් එකක දුර ප්‍රමාණය කොටස් 10කට බෙදූ විට අඟල් එකක දුර ප්‍රමාණය කොටස් 10කට බෙදූ විට අඟල් දශම එකක් ලෙස හඳුන්වයි. අඟල් දශම එකක් ලෙස හඳුන්වයි. right මේ පුතේ ඉරි කැලේ දෙක ගැහුවොත් මොනවද? අඟල්. තනි ඉරි කැලේ ගැහුවොත් අඩි. මේ ඇවිල්ලා මොකද්ද? බ්‍රිතාන්‍ය එකක. මේක බස් බ්‍රිතාන්‍ය එකක. අපි කරන බ්‍රිටිෂ් ස්ටෑන්ඩඩ්ස් වලට තියෙන්නේ. හැබැයි මිලිමීටර එන්නේ මොනවද? මිලිමීටර, මීටර, කිලෝමීටර එන්නේ මොනවද? SI ස්ටෑන්ඩඩ් වලට. දැන් ඕගොල්ලෝ දැකලා ඇති මොනවද? ගැලුම් ඒවා කියන්නේ මොනවද? හෝස් පවර් ඒ ඔක්කොම බ්‍රිතාන්‍ය එකක. ඉතින් මේවා සාමාන්‍යයෙන් අපේ භාෂා පරණ අය පාවිච්චි කරන මේ නූල් 1යි නූල් 2යි කියලා කියන්නේ අඟලෙන් 8න් 1යි. ඔයගොල්ලෝ දැනන් ඉන්න ඕනේ හදිස්සි හරි කෙටි ප්‍රශ්නයක් දාලා ඇහුවොත් ඔයගොල්ලෝ මේවා දන්නවද කියලා මතක තියාගන්න. අපි ඉගෙන ගන්න හොඳට මතක තියාගන්න. ඉගෙන ගන්න ප්‍රැක්ටිකල් සයන්ස්. ඒ කියන්නේ දැන් අපි අනුකලනය, අවකලනය, අර මේ ඔප්පු කිරීම, සාධාරණී කිරීම, ගණනය කිරීම කිසිම දෙයක් කරන්නේ අපි මොඩලින් කරන්නේ. හොඳට මතක තියාගන්න ඕගොල්ලෝ. ඒ කියන්නේ දැනට භාවිතයේ පවතින නියම ටෙක්නොලොජි එක ඉගෙන ගන්න. දැන් හේතුව මේ ඩ්‍රොවිං පාඩම යුනිවර්සිටි එකේදී තමයි අපි ඉගෙන ගත්තේ. අපි කවදාවත් A level වලට ඉගෙනගෙන නැහැ. හේතුව දැන් ඕගොල්ලන්ට A level වලදී මේව උගන්වනවා. බිම් මැනුම උගන්වනවා, සිවිල් ඉංජිනේරු විද්‍යාව උගන්වනවා, යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව ගණනය කිරීම තියෙනවා. ඒකට අදාළ ගණනය කිරීම ටික SFT වලට දාලා තියෙනවා. අපිත් ගණනය කිරීම කරන ඉලෙක්ට්‍රොනික්ස් වලදී. ඒවා හරි ලේසි. හැබැයි ඒකට සිස්ටම් එකක් තියෙන එක නිසා මතක තියාගන්න මේක ලේසියට ගණන් ගන්න එපා. හැබැයි වැඩ කරන පුද්ගලයෙකුට ගොඩ යන්න පුළුවන්, ලෝකෙ දිනන්න පුළුවන් හොඳ සබ්ජෙක්ට්. දැනට මම උදාහරණයක් කියන්නම්. ලංකාවේ මගේ යාළුවෙක් ඉන්නවා. මම මාත් එක්ක රට හිටපු යාළුවෙක් අවුරුදු කිහිපයක්. මේ එයා දැන් මේ දවස්වල ඉන්නේ ස්විට්සර්ලන්ඩ් වල. මාස 6කින් ආපහු ලංකාවට යන පඩිය කීයද දන්නවද? ලක්ෂ 25යි මාසෙකට. එයා ඇවිල්ලා ලොකෝ කම්පැනි වල කියන්නේ ටෙක්නොලොජි ෆීල්ඩ් එකෙම ඉන්නේ. හරිද? මේ කියන්නේ අපිත් එක්ක යුනිවර්සිටි කියපු කෙනෙක් නෙමෙයි. ඒ වෙන මාර්ගෙන් ටෙක්නොලොජි ඉගෙන ගත්ත යාළුවෙක්. ඒ ඕගොල්ලෝට දැන් ඒ chance එක අරලා දිනවා. මොකද අපි ඉගෙන ගන්න කාලේ ටෙක්නිකල් ස්ට්‍රීම් එකක් තිබුණේ. අපි පුතේ NDT එකට ගිහිල්ලා BSc එක කරගෙන ඊට පස්සේ අපේ දින එක්ස්පීරියන්ස් එක මම ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි වැඩ කරා. ඒ වැඩ කරලා එළියට ඇවිල්ලා ගොඩාක් දේවල් කරලා තමයි මේ තැනට අපි එක්ස්පීරියන්ස් එක අරගෙන මේ ඔක්කොම ටික උගන්වන්න පුළුවන් වපසරියකට ආවේ. නැත්තම් ET කියලා කියන්නේ සබ්ජෙක්ට් පැති මේන් ස්ට්‍රීම් තුනක් අහු වෙනවා. මැකැනිකල්, සිවිල් සහ ඉලෙක්ට්‍රොනික. ඉතින් ඒ අතරින් සමහර ගුරුවරු සිවිල් විතරයි දන්නේ. ඒවා ඔයගොල්ලෝ තේරෙයි ඉස්සරහදී. දැන් මට ඒ අතරින් ඕල් රවුන්ඩර් කෙනෙක් වගේ. ගොඩක් අය කියන්නේ එහෙමයිනේ. හැකියාව තියෙන්නේ විශේෂිත හේතු කාරණා කීපයක් නිසා. ඒක නිසා ඔයගොල්ලෝ මතක තියාගන්න මගේ ගැන වැඩක් නැහැ පම්පෝරි ගහලා. ඕගොල්ලන්ට මට වඩා ඉහළට යන්න පුළුවන්කම තියෙන්න එපා. ඒකට ඕගොල්ලෝ හැමතිස්සෙම ප්‍රැක්ටිකල් බේස් එකේ ඉන්න ඕනේ. ඒක නිසා මැත්ස් කරලා ගිහිපු ඇවිල්ලා ඇති මේකට බලා ගන්න මේකේ සිස්ටම් එක වෙනස්. හරිද? අපේ සිස්ටම් එක තනිකර වෙනස්. ඒ වෙනස් සිස්ටම් එක ඕගොල්ලන්ට හරි වටින සිස්ටම් එකක්. ඒක ඉගෙන ගන්න. රයිට් මේ ටික ලියා ගන්න. හරි. ගාල්ලයට විශේෂිත ආරංචියක් කියන්න තියෙනවා. ගාල්ල ඉන්නවනේ මෙතන. ඔයගොල්ලෝගේ ටියුට්ස් ටික මට අද ගේන්න පුළුවන්කම ලැබෙනවා. මම කවුරු හරි දානවා. මොකද මට අවසර ලැබුණා වාහනේ අරන් එන්න. මගේ කාර් එක දාලා මම එවනවා ටියුට්ස් ටික. ඒතකොට ගාල්ලේ ඉඳලා ඉන්න අය මට මම ගෲප් වලට මැසේජස් දානවා 2023 යට විශේෂයෙන්ම ඒගොල්ලෝ ඉන්න තැන් ටික අපිට හරියට ඉන්ෆෝම් කරන්න ඕනේ. ඒ අතරේ ඒ යන ගමන් ඕන්නම් අපිට පුළුවන් මේ අහල පහල ගන්න බැරි වෙච්ච අය හිටියනම් ඒගොල්ලෝටත් කතා කරන 23 යට මම ගෲප් වලට මැසේජස් එක දාන්නම්. ඊළඟ කාරණේ දැන් මම කියවනේ අද ඉඳලා මම ඕකට අමතර පාඩම් මාලාවක් පටන් ගන්නවා පන්ති ගාස්තු ගෙවන අයට. ඒ ස්ටිමුලේට් කරන්න යන්නේ. වැඩේ හරියට ගේන්න එපයි. මොකද අපේ විශ්වාසයක් තියෙනවා පන්ති වලට හරියට එන්නේ නැති මිනිස්සු ගමනක් යන්නේ නැහැ. නිසා පන්ති තියාගන්න එක්ක අපි ඔයගොල්ලෝගේ පන්ති ගාස්තු ගන්නවා නැත්නම් මේ ගණන් ගන්න. හත පහකට ගණන් ගන්න. මොකද අපේ බුද්ධිමය දේවල් තමයි අපි මේ විකුණන්නේ. ඒකට වටිනාකමක් තියෙනවා. ඒක නිසා මොනවා හරි ප්‍රශ්නයක් තියෙන කෙනෙක් ඉන්නවනම් කතා කරලා කියන්න. සර් මට කරගන්න බෑ. මට මේක මම එහෙම දීපු අය ඉන්නවා. ඒක නිසා අනිත් අය
තමන්ගේ වගකීම ඉෂ්ට කරන්නත් එක්ක මම අද ඉඳන් අලුතෙන් පාඩම් මාලාවක් එකතු කරනවා. ඒ වගේම තමයි මම ඔයගොල්ලෝ කිව්වා ලීව් වෙන්න එපා අහගන්න. හරිද? මං ගාව තියෙනවා Google Classroom එක කියලා virtual library එකක්. ඒ වගේම තමයි මං ගාව තවත් virtual library එකක් තියෙනවා etechlanka.com කියලා. කෙනෙකුට drawing පාඩම ඉක්මනට ඉගෙන ගන්න අවශ්‍ය නම් එතෙන්ට යන්න පුළුවන්. right මම පෙන්නන්නම් දැන් කොහොමද යන්නේ කියලා etechlanka එකට. හරිද? මෙන්න site එක මම share කරන්න පටන් ගන්නවා ඔයගොල්ලොත් එක්ක පොඩ්ඩක් ඉන්න. මේ තියෙන වෙබ්සයිට් එක. right මේ තියෙන්නේ මේ මෙතන ඉන්නවා 2017 මේ ඇවිල්ලා district first මේ ඉන්න district 20 මේ ඉන්න district 17 මේ ඉන්න district 20 හරිද මේ ප්‍රතිඵල ගත්තාත් එක ප්‍රැක්ටිකල් එකක් කරන එකක් තියෙන මේක තමයි සයිට් එක. මේ සයිට් එකට ගියාම දරුවෝ මෙතන තියෙනවා විදුලි යන්ත්‍ර හා බල පද්ධති කියලා කොටසක්. ඒ වගේම තමයි ET pass paper තියෙනවා. ඔයගොල්ලෝ මේකේ මෙන්න මේ login කියන එකක් තියෙනවා. මෙතනට ගිහිල්ලා new account එකක් හදන්න ඕන විදිය මම ඔයගොල්ලෝගේ group වලට දාලා තියෙන. ඒක බලලා තමයි හදන්න යන්නේ. නැතුව හදන්න යන්න එපා. ඊට පස්සේ දැන් මම මෙතනින් login එක දුන්නාට පස්සේ මම log වෙනවා ඇතුළට. right log වුණාට පස්සේ මෙන්න මේ වගේ ගියාම අපේ site එකේ පල්ලෙහා තියෙන බලන්න ඔයගොල්ලෝගේ ගාල්ලේ සර් කෙනෙක් ඉන්නවා රවින් රාජමනුකුල කියලා. එයා මාත් එක්ක SFT කරනවා මේ site එකේ. ඒ ගාල්ලේ සර්ගේ SFT classes ටික තමයි මේ තියෙන්නේ. හරිද? ඊට පස්සේ මේ මගේ තියෙන බලන්න මෙතන තියෙනවා testing කියලා එකක් දාලා තියෙන එකක් බලන්න. මෙතන දාලා තියෙනවා automobile කියලා එකක්. මේ automobile වල වීඩියෝස් තියෙනවා. මම මේ හැමෝටම බලන්න බෑ. ඉල්ලුවොත් විතරයි දෙන්නේ. engineering drawing ටික මෙතන තියෙනවා. මම drawing එක ඇතුළට ගියාම තියෙන දේවල්. මේ තියෙන වීඩියෝස් ටික තියෙන්නේ. drawing වල මම එකක් play කරලා පෙන්නන්නම්. drawing 1 අපි අඳින එකක් ගමුකෝ. right මේ තියෙන අඳින වීඩියෝ එකක්. හරිද? right මම ඔයගොල්ලන්ට පෙන්නුවේ මේකේ පාඩම් ටික ඔයගොල්ලන්ට බලන්න පුළුවන් කියන එක අමතරව. හරිද? මේ විදියට ගත්තට පස්සේ site එකේ තියෙනවා. ඔව් පොඩ්ඩක් ඉන්න මගේ අතින් share එක ගියා. දුටක් ඉන්න site එකේ තියෙනවා. පාඩම් සැලකිය යුතු ප්‍රමාණය. මොන බලන්න. right බිම් වෙනම TDS බල සම්ප්‍රේෂණය මේ වගේ site එකක් මම හිතන්නේ ලංකාවේ කාටවත් නැහැ පුතේ. මේකේ තියෙන ඔක්කොම බුද්ධිමය දේවල්. හරිද? ඒක නිසා ඔයගොල්ලෝට මේ site එකේ register වෙන්න අවශ්‍ය දේවල් ටික මම අද ආපහු දාන්නම්. මේක අවශ්‍යයි හිතනවා නම් මට register වුණාට පස්සේ ඔයගොල්ලෝගේ user ID එක එහෙම නැත්නම් user name එක එවුවොත් මට අවශ්‍ය පාඩම ලබා දෙන්න පුළුවන්. ඔයගොල්ලෝ දැනට ලබා දෙන්නේ drawing විතරයි. බලන්න අවශ්‍ය නම් අමතරව ඉගෙන ගන්න අවශ්‍ය නම්. හරිද? right එතකොට මතක තියාගන්න ඔයගොල්ලෝ මේ site එකේ register වෙනකොට ඔයගොල්ලෝ දාන්න තියෙන්නේ user ID එක විදිහට identity number එක. දැනගන්න. හැබැයි identity number නැති කෙනා දැන් මොකද කරන්නේ? එයාට පුළුවන් තමන්ගේ නම පාවිච්චි කරලා register වෙන්න. මම මේකට එවන්නම් ඔයගොල්ලන්ට අවශ්‍ය කරන වීඩියෝ එක site එකට දාන්න. ඒක register වෙන්න. ඊට පස්සේ register වුණාට පස්සේ පුතේ ඔයගොල්ලන්ගේ email එකට එනවා mail එකක්. ඒක click කරාම තමයි ඔයාලට access ලැබෙන්නේ. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා මට කතා කරන්න. ඊළඟට ඔයගොල්ලෝ වෙනුවෙන් හදපු තවත් library එකක් තියෙනවා. අපි මේ library එක ගැන ඊළඟ දවසේ කතා කරමු. Google Classroom කියන එක. එතකොට ඔක තමයි සාමාන්‍ය සිටුේෂන් එක. දැන් ඒ වගේම
මේ පාඩමට ඇක්සස් දෙන්නේ මට දැන් රෙජිස්ටර් වෙන වීඩියෝස් ටික දාන්න. දාලා ඉවර වෙලා ඔයගොල්ලෝ තමන්ගේ පේමන්ට් ස්ලිප් එක එවන්න. එවුවට පස්සේ අපි ඒකට ඇක්සස් දෙන්නම් රෙජිස්ටර් වෙන විදිය අද දානවා. හරිද?